කරන්නට ඉතින් දහම් ගුරු බවතුනි අපි යාඥාවෙන් ආරම්භ කරමු. පිතාගේ පුත්‍රයාගේ ස්පේන්තු සාන්තුගේ නාමයෙන් ආමීන්. අබ්බා පියාණනි ඔබ වහන්සේගේ පුතුණුවන් දේශූ දහම් දරුවන් වෙත ගෙන යාමට නුසුදුසු අපිව තෝරගත්තු නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි. ඒ දහම නිවැරදි අවබෝධයකින් යුක්තව අපගේ ජීවිත ආදර්ශයෙන් දරුවන් වෙත ගෙන යාමට සුද්ධාත්මයන්ණනි අපව මෙහෙයවන්න. අද දවසේ නියමිත මේ කොටස් සම්පූර්ණ කර සියලුම ගුරුවරුන්ට අවබෝධ වන පරිදි සාකච්ඡා කිරීමට සුද්ධාත්මයන්ණනි අපි ඔබ වහන්සේට අවදි වෙලා සියල්ල ඔබ වහන්සේට බාර දෙමු. ඉගෙන ගන්නා උදේ දරුවන් වෙත නිවැරදිව ගෙන යන මේ ගුරු පිරිස ආශිර්වාද කරමු. මේ අවස්ථා සම්පාදනය කරමින් මේ කටයුතු සෝදානය කරන සෑම පියසකින් ආශිර්වාද කරමු. ජේසුස් ක්‍රිස්තුස්ගේ උදෙසා ලැබේවා. ආමේන්. අපි නමෝ මරියා කියමු. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තිනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ඉස්සිනතුරෙන් ආශිර්වාද ලැබී වහන්සේ ඔබගේ ශ්‍රීකිසේ පරමන් ජේසුස් ආශිර්වාද ලැබාවමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපවදේසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනවාමේ. ආමේන්. පිතාගේ පුත්‍රයාගේ ස්පේන්තු සාන්තුගේ නාමයෙන් ජේසු පීඨයි. Jésù Peter teacher. අපි දැන් පළමු දෙවෙනි පාඩම් වලදී පංච පුස්තකයත් උත්පත්ති පොතත් නික්ම යාමත් මුලින් අධ්‍යයනය කළා ඔබගේ විෂය නිර්දේශයට අනුව. අද තුන්වෙනි පාඩම තමයි අපි සාකච්ඡා කරන්නට යන්නේ. තුන්වෙනි පාඩමේ සමදර්ශක සුවිශේෂ පිළිබඳව තමයි කෙටි හැඳින්වීමක් වුණාට අද අඩංගු වන ප්‍රමාණය ටිකක් විශාලයි, අන්තර්ගතයේ විශාලයි. ඒ නිසා මට අවසරයි අද වැඩි අවධානයක් විෂය කරුණු වෙත තමයි යොමු කරන්නේ. වෙනත් දේවල් සහ වලට දැන් ඔබ වර ඉගෙනුම ඉගෙනවීම ක්‍රියාවලියටත් අපි ලෑස්ති කරනවානේ. එහෙම නොකර වැඩි අවධානයක් මේ පාඩම වෙත යොමු කරන්න තමයි අද සූදානම් වෙලා මම ආවේ. එතකොට හොඳට මතක තියාගන්න සමදර්ශක සුවිශේෂ 3ක් තියෙනවා. නමුත් මේ සමදර්ශක සුවිශේෂ 3න් අද තුන්වෙනි පාඩමට අයත් වෙන්නේ සුද්ධෝ මතේව් තුමාගේ සුභාරංචියත් සුද්ධෝ මාතුමාගේ සුභාරංචියත් විතරයි. ඒකම සුදොලු සුවිශේෂයේ තියෙන 4 වෙනි පාඩම. ඒ නිසා අපි ඊළඟ සතියේ කතා කරමු. අදට නියමිත කොටස වන සුද්ධෝ මතේව් තුමා සහ සුද්ධෝ මා සුභාරංචි සමදර්ශක සුවිශේෂ ලෙස අපි හඳුනා ගන්න. එතකොට අපි අද නව ගිවිසුම සමදර්ශක සුවිශේෂ අඩංගු වෙන නව ගිවිසුමේනේ. ඒතර පුරාණ ගිවිසුමනේ අපි කතා කරේ. දැන් නව ගිවිසුමේ අපි දන්නවා ග්‍රන්ථ 27ක් තියෙනවා. මේ ග්‍රන්ථ 27ම ක්‍රිස්තියානි බයිබලෙත් කිතුණු අපේ බයිබලෙත් තියෙනවා. ඒ කියන්නේ අපි සියලු දෙනා සෙප්ටුවාජින්ත පිටපත පරිශීලනය කරන අතර මේ නව ගිවිසුමේ පොත් 27ම වුල්ගාත නැත්නම් වර්ගීය පිටපතෙත් නව ගිවිසුමේ පොත් 27ම තියෙනවා. ක්‍රිස්තියානි අය මෙය පරිශීලනය කරනවා. ඒ නිසා මෙහි කිසිම ගැටලුවක් නැහැ. එහි අන්තර්ගත වන පොත් සම්බන්ධව. ඒතකොට නව ගිවිසුමේ තියෙන ග්‍රන්ථ 27 අපි බෙදනවා ඉතිහාස පොත් 5ක් ඒකම හසුන්පත් 21ක් එක දිවැසි ග්‍රන්ථයක් එළිදරව්. මේ ආකාරයට අපි නව ගිවිසුමේ පොත් 27 වර්ගීකරණය කරනවා. එතකොට අපිට අදාළ වෙන්නේ ඉතිහාස පොත් 5 අඩංගු වෙන සුභාරංචි 3ක්. සමදර්ශක සුවිශේෂ තමයි අපි කතා කරන්නේ. සුදෝ ජොහන් සුභාරංචිය කතා කරන්නේ ඔබ 3 විභාගයේ ඉගෙන ගන්නකොට. ඒක ගැඹුරින්ම යන ඉතාම විශාල පාඩමක් දැනගත යුතුම. එතකොට අපි අද දෙක විභාග කරන ඔබට සුදෝමා මතේ සුභාරංචි සහ ලබන සතිය සුදෝලු සුභාරංචි ගැන කතා කරනවා. ඉතිහාස පොත් 5න් මේ සුභාරංචි 4ත් එක්ක අපෝස්තලුන්ගේ ක්‍රියාපොත තමයි 5 වෙනි
ඉතිහාස පොත හැටියට ගණන් ගන්නේ. එයත් සුදු ලූක්තුමා විසින් රචිත අපොස්තුලන්ගේ ක්‍රියාපොත. ඒතර ආදි කිතුණු සභාවේ ඉතිහාස පොත කුමක්ද කියලා ඇහුවොත් එය තමයි ආදි කිතුණු සභාවේ ඉතිහාස පොත වශයෙන් විශේෂයෙන් හැඳින්වුවා අපොස්තුලන්ගේ ක්‍රියාපොත. ඒතර සුභාස්න සුභාරංචිය සුභාස්න ලෙස හඳුන්වන්නේ සුභාස්නයි. එතකොට මේ සුභාස්න කියන එක කොහොමද බිඳී ආවේ? ග්‍රීක බසින්. එතකොට ග්‍රීක බසින් එව් අන්ජෙලියෝන් එව් කියන්නේ යහපත් සුබ. අන්ජෙලියෝන් කියන්නේ පණිවිඩය නැත්නම් පුවත. එතකොට සුබ ආරංචිය සුබ අස්න යහපත් පණිවිඩය තමයි එව් අන්ජෙලියෝන් කියන ග්‍රීක වචනයෙන් අර්ථ ගන්න. ඒකම එන් අන්ජෙලියෝන් යන වචනේ භාවිතා කරලා තියෙන අවස්ථා ගැන අපි ටිකක් බලමු. මොකද එතකොට තමයි අපිට මේක පැහැදිලි වෙන්නේ. ඒතර රෝම සමාජයේ සේසරු කෙනෙක් උපතක් කියනවා නම් එයාට ඔටුනු පළඳවනවා නම් ඒ සුබ එම ආරංචිය සඳහා ඒගොල්ලෝ යෙදුවේ සුබ ආරංචිය කියලා. සේසරුගේ උපත හෝ ඔටුනු පළඳිනවා. ඒකම මේගොල්ලන් රජාති රජානන්ගේ උපතට ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ රාජ්‍ය පැමිණීමක් පිළිබඳව උපත පිළිබඳව කිතුණු එම නමම භාවිතා කරනවා. එතකොට බසේරා කියන හේබ්‍රේව වචනයෙන් මේට සමාන අර්ථයක් දෙනවා. හැබැයි ඒක ඔබේ කෘතියට නැත්නම් ඔබ පාඩම් කරන ඔබේ දෙවන විභාගයට අදාළ නැහැ. ඔබට දැන ගැනීම පිණිසයි මම ඒක ඇතුළත් කරේ. එතකොට පුරාණ දිවසේ සුභාරංචි යන වචන අරුත් සුන්ම යොදාගත්තු අවස්ථාවක් තියෙනවා. සුභාරංචි සාමුවෙල් පොතේ මේවා ඔබ අධ්‍යයනය කළොත් ඔබට හොයාගන්න පුළුවන්. ඔබේම අධ්‍යයන පොතේ මේක තියෙනවා. හැබැයි දිවසාවලිය තුල සුභාරංචිය සඳහාගෙන යොදාගත්තේ දිවසාවලිය තුල යහපත් ආරංචිය. ඒ කියන්නේ යහපත් ආරංචියක්ම නෙවෙයි සුවනට ගැලවීම දෙන සියොනට ගැලවීම දෙන සුභාරංචිය දෙසත් හැඳින්වෙනවා. යෙසාය 49 තියෙනවා සියොන්ට සුභාරංචිය ගෙන දූතයානනි. උස්කන්ධකර නගින්න සියොන්ට සුභාරංචිය දන්නන්න. ඒකට සුභාරංචිය ගැන යෙසායා දිවසිවරයා කියන මෙම අදහස සම්බදර්ශක සුවිශේෂවල සුබ අස්න ලෙස සඳහන් කරන ඒ ආකාරයට. මොකද්ද? ස්නාවක ජෝහන්තුමාගේ උපත ගැන ස්නාවක ජෝහන්තුමාගේ උපත පිළිබඳව සහ මංගලම් කීම සුදු 1:19 සඳහන් වන පරිදි එය සුබ අස්න ලෙස තමයි සමදර්ශක සුවිශේෂවල සඳහන් වෙන්නේ. ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව දැනුම් දී. ස්නාවක ජෝහන්තුමාගේ දේශනය සුභාස්න ලෙස තමයි සමදර්ශක සුවිශේෂකවරුන් අපිට හඳුන්වන්නේ. ඒකම ජේසුස් වහන්සේගේ අනුශාසන හා දේව රාජ්‍ය පිළිබඳව ගන්නවද? අනුශාසනාවක් දේව රාජ්‍ය ඒ සුභාස්න කියලා තමයි හඳුන්වා දෙන්නේ. සමදර්ශක සුවිශේෂකවරු. ඒකම කියන සුදු මාතුමා ජේසුස් වහන්සේ හා සුභාස්න අතර තියෙන සම්බන්ධතාවය පෙන්වන්නේ කොහොමද? ජේසුස් වහන්සේ උදෙසා සුභ අස්න උදෙසා තම පවුලේ අය අතහැරලා එන්නට ඕනේ. සුභාස්න උදෙසා ජේසුස් වහන්සේ උදෙසා සුභාස්න උදෙසා තම පවුලේ අය පව අතහැරලා සේවයට යා යුතු බවයි සමදර්ශක සුවිශේෂකවරු අපිට පෙන්වා දෙන්නේ. ඒකම දේව රාජ්‍ය පිළිබඳ සුභාරංචිය මනස්ථාපනය කරන්නට ආරාධනාවක් ලෙස ප්‍රකාශ කරනවා. කියන්නේ අපිට මනස්ථාපනය වෙන්නට. ඒ සුදු මත්තේයු සහ සුදු මාර්ක්ස් විශේෂවල සඳහන් වෙනවා සුභ දේව රාජ්‍ය සඳහා සුභාරංචිය සඳහා මනස්ථාපනය විය යුතු බව. ඒකම යෙසාය 61 සඳහන් වෙනවා. දිලිඳුන්ට සුභාස්න 200ම තමයි මෙසියස් වහන්සේගේ ලකුණ. යෙසාය දිවසිවරයා කියනවා මෙසියස් ලකුණක් තමයි දිලිඳුන්ට සුභාසන දේශනා කළේ. බලන්නකෝ ඒකම සුදු මත්තේයුතුමා සනාථ කරනවා යෙසාය කළ ප්‍රකාශය. දේව රාජ්‍ය ළඟා වී ඇති බව දන්වනවා. සුභාසන දේශනා කිරීමට ක්‍රිස්තුස් වහන්සේ විසින්ම ශ්‍රාවකයන් තෝරාගත්තා. දිලිඳුන්ට සුභාසන දෙන්නට තමයි ජේසු තමන් වහන්සේ විසින්ම තෝරගත්තු අපෝස්තලවරුන් ඒ සඳහා යොමු කරන්නේ. එකම සුදු මාක් එක කියන්නේ ආරම්භයේ සුදු මාක් තුමා මොනවද සඳහන් කරන්නේ?
දේව පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ සුභාරංචිය මෙසේ. ත්‍රිසුදෝ මාතුමා සිය කෘතිය තුල එක දේව පුත්‍රයන්න් ගැන කියනවා. ආයේ සුදෝ මාතුමාගේ තුන පරිච්ඡේදය මට මතකයි. යක්ෂයා වෙහිච්ච මාක් තුනේ ආයේ මාක්ස් විශේෂයේ අවසානයේ 15 වෙනි පරිච්ඡේදයේ කුරුස ගහ පාමුලේ ඉඳලා ශතාධිපතිය කියන මේ නම් දේව පුත්‍රයා බවිම්ම දේව පුත්‍රයා. ඒතර අවස්ථා තුනක සුදෝ මාතුමා මේ දේව පුත්‍ර භාවය නැත්නම් සුභාසන පිළිබඳව කතා කරන ආරම්භයේ ප්‍රවිෂ්ඨයක් ගන්න දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. මේ මම කිව්ව කරුණු වැඩිපුර කිව්වේ නිසා මෙහි සඳහන් වෙන්නේ නෑ ඒවා. මම ඒ සනාථ කරන්න ඔබට ගත්තව කරුණු. ඒකම සුභාරංචි අරුත්ත වන්නේ දේව රාජ්‍ය ළඟ සුභාරංචි අර්ථයේ දේව රාජ්‍ය ළඟා වීමක් නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම. ඔවුන් වහන්සේගේ ජීවිතයේ මරණය උත්ථානය කියලා සමදර්ශක සුවිශේෂවලින්. පස්සේ ශ්‍රාවකයෝ ඇත්තටම මහන්සි ගත්තේ මේක කියා දෙන්න ජනතාවට. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම, උන්වහන්සේගේ ජීවිත කාලය තුළ සිදුවීම් සහ උන්වහන්සේගේ මරණ උත්ථානය තමයි ශ්‍රාවකයෝ ජනතාවට සුභාරංචිය ලෙස අරගෙන ඉන්නේ. ඒතර මෙම අදහසට ගැලපෙන පරිදි තමයි ඔවුන් දේශනා කරන කාර්යභාරය. ගෝලයන්ට පැවරු කාර්යභාරය එකයි, ඉටු කළෙත් ඒකයි. ඒකම අපි බලමු සුදු පවුලතුමාට අනුව මොකද්ද මේ සුභාසන කියන්නේ? සුදු පවුලතුමා අපි දන්නවා නේද? මුලින්ම ශ්‍රාවකයන් 12 එකතු වෙච්ච මතියස් ඒකම එකතු වෙච්ච මහා බලකණු මහා පොසුරවරයෙක් වශයෙන් සුදු පවුලතුමා මහා උපතේ මේ සුදු පවුලතුමා මොකද්ද කියන්නේ සුභාසන කියන්නේ? සුදු පවුලතුමා තමයි ලිපි 7ක් තමන්ම ලියන ආරූඪ කර්තෘත්වය නේද? හරි මේ තුලින් මොකද්ද සුදු පවුලතුමා ගෙන හැර දක්වන්නේ? සුභාසන කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වා කෙනෙක් නිසා වහක් ධර්මයේ තුමන දැනගෙන හිටපු නිසා පුදුමාකාර විදිහට මේ අර්ථකථනයන් දෙනවා. තමුන්ගේ දැනුම අත්දැකීමට උපයෝගී කරගෙන තමයි ක්‍රිස්තුස් වහන්සේ හඳුන්වන්නේ. සුභාසන කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කියලා සුභෝපාව. ඒකම සුභාරංචි අරමුණත් ක්‍රිස්තුස් වහන්සේ. සුභාරංචි අරමුණ මොකද්ද ක්‍රිස්තුස් වහන්සේ. සුභාසනේ කතුවරයා කවුද? ඒ ක්‍රිස්තුස් වහන්සේ. ඕම් වහන්සේ. කොට ඒ තුලින් සුභෝපාවතුමා පෙන්වන්න හදන්නේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ තමයි අපේ ගැලවුම් කරවන්නේ. මෙසියස් වහන්සේ. ඒ විතරක් නෙමෙයි. පුරාණ ගිවිසුම පූර්ණත්වයට පත් කරන ලද තැන. ඕකයි සුදු පවුලතුමාගේ මහා ගැඹුරු දර්ශන සුභාසන පිළිබඳ. ඒතර මෙම සුභාරංචිය දේශනා කිරීම එතුමන්ලට ලොකු වරප්‍රසාදයක් වගකීමක් ලෙසයි පවුලතුමා. තමා හොඳ බලයක හොඳ නිලයක හිටපු කෙනෙක්ගේ බලය නිලය සියල්ල අතහැරලා දැන් මේ ජේසුස් වහන්සේගේ වද්දකට පස්සේ දැන් කියන මට උන්වහන්සේගේ දේශනා කිරීම වල ලැබීම මහා වරප්‍රසාදයක් වගේ. එහෙම නොකොලත් මං වගේ කාලකන්ණියෙක් නෑ කියලා. ඒ කියන්නේ මේ හඳුනගත්තු අත්දැක්ක ජේසුස් වහන්සේව දෙන්න බැරි වුණොත් අන්තර කාලකන්ණිය. ඒකම කියන කුරුසිය. කුරුසිය තමයි සුභාසන කේන්දරය. දාඹුරු බවතුනේ දැන් ඔබ කුරුසියක් නේ. ඒ භාගයට සූදානම් වෙනවා මේ රාත්‍රී කාලේ ඔබ අවදි වෙලා නේද? අමාරුයි. නමුත් මේ කුරුසිය තමයි සුභාසනේ කේන්ද්‍රස්ථානය කියලා කවුද කියන්නේ? අත්දැකීමල අහම්බෙන් තෝරාගත්තු අකලට තෝරාගත්තු සුද්ධෝපාවතුමා කියන්නේ. කොහෙද තිබෙන්නේ? ඒකම සුභාසන තුළ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය, දේශනා, ඔවුන් වහන්සේගේ ක්‍රියා ඉතාමත් අභියෝගාත්මකව තමයි ඉදිරිපත් කරන්නේ. කවුද? සුද්ධෝපාව. එලෙසම එම උත්තරීතර දේශනට අනුව ජීවත් වීමටද සුභාසන අපිට අද ආරාධනා කරනවා. කොහෙද? පිලිප්පිලිපියේ තියෙන විදියට. ඔබට වෙලා තියෙනවට කියවන්න අද තියෙන ප්‍රමාණය වැඩි නිසා මට ඒ ගැන සාකච්ඡා කරන්න තමයි සුද්ධෝපාවතුමා කියන ඒ අනුව ජීවත් වෙන්න. ජීවත් වීම තමයි වැදගත් කියලා මම ඔබට කියනවා. ඒකම අපි කතා කරන්න මේ සුභාරංචි පිළිබඳ සංස්කරණ හතරක් ගැන.
අපෝස්තලවරුන් දේශනා කරන මේ එකම සුබ අස්න සංස්කරණ හතරක් ලෙස තමයි අපි අතට පත් වෙලා තියෙන්නේ. සංස්කරණ හතරක්. මොකද සුද්ධෝ මාතුමා තමන්ටම ආවේනික ලක්ෂණයන් තුන. තමාගේම දෘෂ්ටි කෝණය මත තම පරමාර්ථ මුදුන්පත් කරගනිමින් තමන්ම සංස්කරණය කරන ලද මේ කෘතිය එලි දක්වනවා ඒ තමන් රචනා කරන පුද්ගලයන්. ඒකම සුදෝ මතෙව්තුමාට ආවේනික. මතෙව්තුමා සුදෝ මාතුමා ලියන පරිසරය නීරු අධිරාජ්‍යත් පීඩනයත් පේදුරු පවුල ඝාතනය වෙලා ප්‍රාණ පරිත්‍යාග වෙන යුගයක කිතුමන් ධෛර්යමත් කරනවා. සුදෝ මතෙව්තුමා මේ අනාදී ඉඳලා බලාගෙන හිටපු ජුදාවරුන්ගේම යලුම් කරා. දැන් මේ වගේ එක එක්කෙනාට ආවේනික සංස්කරණ හතරක් ලෙස තමයි අපි එක එක්කෙනාගේ අතට පත්වන්නේ. ඒකට ඒ අය තමයි සංස්කාරක වරුන්. පැහැදිලි. ඒකම ආදි කාලයේදී විශේෂ හතරක් වූ. ඒ කාලේ මුල් යුගයේදී විශේෂ හතරක් වූ එකම සුභාස්නේ පොත් හතරක් කියලා තමයි කිව්වේ. එකම සුභාස්නේ පොත් හතරක් කියලා කියනවා. කොහෙද තිබුණේ? ඒ ග්‍රන්ථය තිබුණා Muratorian Canon. Muratorian Fragment කියන එම ග්‍රන්ථය තුල තියෙනවා එකම සුභාස්නේ පොත් හතරක්. හැබැයි දෙවෙනි සියවස වෙනකොට අපි දන්නවා සුද්ධ මේ සභා පියවරෙක් ඉරේනියස් තුමා කියන්නේ ප්‍රසුද්ධ ඉරේනියස් තුමා කියනවා සුභ අස්න හතරාකාර ලෙස. සුභාස්න හතරාකාර ලෙස තමයි සුද්ධ ඉරේනියස් තුමා පෙන්වා දෙන්නේ. එතකොට එම නිසාම පිතුණුව එක පිළිගත්තා සුද්ධෝ මතෙව්තුමා විසින් ලියනද ක්‍රිස්තුස් වහන්සේගේ සුභාස්න. සුද්ධෝ ජොහන්තුමා විසින් ලියනද ජේසුස් වහන්සේගේ සුභාස්න ලෙස. පැහැදිලිනේ? දැන් විභාගෙදී ආවොත් ලියන්න අපි දැනගන්න ඕනේ. හොඳයි. අපි බලමු සුභාරංචි සංකේතවත් කරන විවිධ සංකේත රූප කියලා තියෙන සංකේත. එතකොට මේ සංකේත සුභාරංචි එක එක සංකේත සුභාරංචි සඳහා තියෙනවා. ඔබ දන්නවා 6 7 ඉඳලා 11 වසර දක්වාම මේවා තියෙනවා. ඔය පෙළ පොත්වල තියෙනවා. ඒ නිසා ඔබ මේවා හොඳින් දන්නවා. ඒකයි මම ඔබට කිව්වේ මේවා හරි ලේසි. එතකොට මේ සුභාරංචි හතර සංකේතවත් කරන රූපවල පදනම තියෙන එසකේල් පොතේ. එසකේල්හි සඳහන් වෙනවා මේ සංකේත හතර. එසකේල් තුමා දක්වන දර්ශනය තුළ. ඒකම එලිදරව් පොතේ මෙය සඳහන් වෙනවා. ඒතර සුපුවත් හතරට මේ සංකේත භාවිතා කරන්නේ මේ සුභාරංචි වල පළමු ආරම්භක වැටි ආරම්භය කරන කොටගෙන තමයි මේ සංකේත මේ සඳහා භාවිතා කරන්නේ. බලමු. සුපුවත සුද්ධෝ මතෙව්තුමා කොහොමද පටන් ගන්නේ? ජේසුස් වහන්සේගේ මිනිස් පෙළපත. ඒතර පෙළපත ආබ්‍රහම්ගේ ඉඳලා තෝරගත් පරම්පරාව ගැන සුද්ධෝ මතෙව්තුමා නිසා අපි සංකේතවත් කරන්නේ සුද්ධෝ මතෙව්තුමා මිනිසා කියන සංකේතය. සුද්ධෝ මාතුමා පටන් ගන්නේ පාලුකරේ මහා දේශනේ. සුද්ධෝ ස්නාර්ග ජොහන්තුමාගේ දේශනේ. එතනදී සිංහයාව සංකේතවත් කරනවා. සුද්ධෝ ලූක්තුමා ආරම්භ කරන්නේ සකරිස්තුමාගේ ගවයාගේ නැත්තම් පූජාව තුළ. එතුමාට ලැබෙන පූජාව. එතකොට එතන ගවයාව සංකේත කරන අතර සුද්ධෝ ජොහන්තුමා ආරම්භයේදී උන්වහන්සේ සිටිසේක උන්වහන්සේවම සිටිසේක. දැන් මොකද්ද මේ? ජේසුස් වහන්සේගේ දේවත්වය ආරම්භයේ සිට සිටි දේවත්වය තහවුරු කරන නිසා ගැඹුරු සංකේතයක් වන රාජාරියව යොදාගෙන තියෙනවා. විශේෂයෙන් මෙය පැරණි ගිවිසුමේ එසකේල් හා එලිදරව් ග්‍රන්ථ ආශ්‍රිතවයි සංකේත යොදාගෙන තියෙන්නේ. ඒ සුපුවත් හතරටම මුල් කාලේ ඉඳලා ලැබුණු ගෞරවය තමයි මෙහිදී පැහැදිලි වෙන්නේ අපිට ගත හැකි නිගමනය වෙන්නේ. මුල් කාලේ ඉඳලා සුපුවත් හතරේ ආරම්භයේ ඉඳලම ගෞරවයක් තිබෙනවා. ඒකම දැන් මම කියන්නේ සමදර්ශක සුවිශේෂණේ අපි කතා කරන්නේ. සමදර්ශක සුවිශේෂවලත් සුවිශේෂ දෙකක් යනවා. සමහර අවස්ථාවල සුද්ධෝ ලෝකතුමා ගැනත් අපි කතා කරමු. හොඳයි. දැන් අපි බලමු මේ සමදර්ශක සුවිශේෂවල තියෙන ගැටලු මොනවද? ඔබේ පොත තියෙනවා නම් පිටු අංක 28ක් පෙරලා ගන්න. පොඩි ක්‍රියාකාරකමක් එක්කම කරමු. අද දැනුම වැඩිනේ.
ඒ නිසා අපි පොඩි වෙනසක් කළා. හරිද? පොඩි ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා. ටග්ගාල ක්‍රියාකාරකම කරලා මට උත්තර දෙන්න ඕන. හොඳේ? හරි නේද? පිටු අංක 27. 28 අපි දැන් ඉන්නේ. එතකොට මේ පළමු සුවිශේෂ තුන තුල ඉතා සමීප සම්බන්ධතාවක් අපි දකින්න එකයි සමදර්ශන කියලා කියන්නේ. ඒ සියලුම සුවිශේෂ එකාකාරව බැලිය හැකියි. ඒ නිසා තමයි මේවා සමදර්ශක සුවිශේෂ කියලා කියන්නේ. එකාකාර විදිහට තමයි ක්‍රිස්තු චරිතය ගලාගෙන යන්නේ. ඒ නිසායි සමදර්ශක සුවිශේෂ කියන්නේ. ඒ සඳහා ඉංග්‍රීසි භාෂෙන් සිනොප්ටික් කියන. ඒ කියන්නේ සිනොප්ටික් කියන වචනේ යොදාගෙන තියෙන්නේ එක ඇසින් කියන එක. ඒ කියන්නේ මේ සමදර්ශක සුවිශේෂවල ක්‍රිස්තු චරිතය පිළිබඳව රචනා කරන එක ඇසින් බලන. එක ඇසින්. එතකොට මෙහි ග්‍රීක වචන දෙකක් තමයි මේ සිනොප්ටික් සඳහා යොදාගෙන තියෙන්නේ. මොකද්ද මේ සිනොප්ටික් කියලා කියන්නේ? සුන් ඔබ්ටේන් කියන එක. එකට බැලීම. to see together කියන අදහස තමයි මෙතනදී මේ සුන් ඔබ්ටේන් නැත්නම් සිනොප්ටික් කියන වචනේ සඳහා භාවිත වෙන්නේ. හොඳයි අපි බලමු මේ එකට බැලීම කොහොමද වෙලා තියෙන්නේ. මේ ඇත්තද සිනොප්ටික් කියන එක ඇත්තද? to see together මේ තුන්දෙනාම ක්‍රිස්තු චරිතය දිහා බැලුවේ එක ආකාරයෙන්. සුදු මතේව තියෙන එක මම ලිව්වා. සුදු මතේව තුමා ලියලා තිනවා ඔහු මාගේ ප්‍රේමාන්විත පුත්‍රයා නොවේ. බලමු සුදු මාතුමත් මේ දේව පුත්‍ර භාවය අනාවරණය ජෝර්දාන් නදියේ බෞතිස්මය මේක සුවිශේෂක 4 දෙනාම ලියලා තිනවා. සුවිශේෂක 4 දෙනාගේම සුවිශේෂ වල තියෙනවා. නමුත් අපි ගත් බලන්නේ දැන් සමදර්ශක සුවිශේෂයේ තියෙන to see together කියන එක. එතකොට ඒක සුදු මතේව තුමා මේ ආකාරයට කියනවා නම් බලමු කවුරු හරි මට දැන් කියන්න සුදු මාතුමා මේ අවස්ථාව ගැන හරි දක්වන්නේ කොයි ආකාරයකද කියලා දකින්නේ. සුදු ලූක්තුමා කොහොමද කියන එක මට ප්‍රකාශ කරන්න ඕනේ කවුරු හරි දෙන්න. සුදු මාක් 1:11 තවද අහසින් හඬක් මෙසේ පැවසීය. ඔබ මාගේ පියාදර පුත්‍රයා නොය. ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වෙමි. හොඳයි. තව එක්කෙනෙකුට පුළුවන් සුදු ලූක් විශේෂය මොකද්ද තියෙන්නේ කියලා කියන්න. දැන් ඔබට පේනවා ඔබට පැහැදිලි වෙනවා එතකොට මෙතන තියෙන සමීප සම්බන්ධතාවය. කියමු තව කවුරුද? සුද්ධ ලූක්තුමා 3:22 එවිට ඔබ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා නොය ඔබ කෙරේ අතිශයින් පැහැදී සිටින ඔබ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයානි අතිශයින් හොඳයි. දැන් ඔබට පැහැදිලි නේද මම කිව්ව දේ තේරුණා නේද? ඔබට අවබෝධ වෙන පරිදි තමයි මේ විදිහට මම ලෑස්ති වෙලා ආවේ. එතකොට ඔබට හෝම්වර්ක් වශයෙන් මම හෙට දානවනේ මේක PDF එක. එතනදී ඔබ කරන්න ඔබට අදාළ පොත බලාගෙන ලිව්වාම මේ ලියන වෙලාවට ඒක ඔබේ මතකයේ රැඳෙනවා. මේ අපේ මේ ඇඟිල්ල අපේ මොළයත් එක්ක සම්බන්ධයි. ඒකට ලියන වෙලාවට ඒක මතකයේ හිටින. ඒක තමයි පාඩම් කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය. අද තියෙන මේ විදිහට. මොකද ඔබේ අද තියෙන පාඩම හරිය පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ආයේ කරුණු වශයෙන් අවශ්‍ය නැහැ. අවශ්‍ය ටික විතරක් මම සරලව සංක්ෂිප්තව ඉදිරිපත් කරලා තියෙනවා. අනිත් ඒවා ඔක්කොම ඔයගලන්ට තියෙන්නේ ක්‍රියාකාරකම්. මොකද ඔබට ඒ දිහා බලලා ඉගෙන ගන්න පුළුවන් පොත හොඳට සකස් කරලා තියෙන මේ පාඩම. එතකොට මෙම සමදර්ශක සුවිශේෂ වල සමානතාවයන් විතරක් නෙමෙයි අසමානතාවයන් තිනකයි අපි කිව්වේ සමදර්ශක ගැටලුව. එතකොට අපි බලමු දැන් සමානකම් මොනවද? සමදර්ශක සුවිශේෂ වල තියෙන සමානකම්. මොකද ප්‍රශ්නයක් අහන්න පුළුවන් විභාගයේදී. සමානකම් උදාහරණ දෙමින් දක්වන්න. අසමානකම් උදාහරණ දෙමින් දක්වන්න. උත්තර විභාගයේදී මහවොත් අපි සූදානම් නේ. එතකොට සමානකම් අඩංගු කරුණු පිළිබඳව කරුණු පිළියෙල කිරීම හම් භාෂා. අසමානකම් තියෙන දෙකයි. හොඳටම පැහැදිලි ඇති අඩංගු කරුණුයි කරුණු පිළියෙල කිරීමයි විතරයි. භාෂාව පිළිබඳ ගැටලුවක් නැහැ. එතකොට තියෙන්නේ අපි බලමු මොනවද මේ සමානකම්. ඒතර සමානකම් අඩංගු කරුණු පිළිබඳව ගත්තම සමදර්ශක සුවිශේෂවල ජේසුස් වහන්සේගේ වචන හිමම තියෙනවා. ක්‍රියාවන් ප්‍රාතිහාර්ය උපමා මේ සියල්ලම එකාකාරව තියෙනවා. ඒකම ජේසුස් වහන්සේගේ දේශනා ප්‍රධාන සිද්ධීන් සුභාරංචි තුනේම එකාකාරයෙන්ම සඳහන් වෙනවා. සමහර කරුණු සුවිශේෂ තුනටම පොදු වෙනවා. තුනේම තියෙනවා. ඒ සමහර කරුණු තියෙන්නේ සුවිශේෂ දෙක විතරයි. දැන් බලන්නකො ජේසුස් වහන්සේගේ උපත ගැන තියෙන්නේ සුදු මත්තේයු සහ සුදු ලූක් සුවිශේෂවල විතරනේ. කඳුල දේශනාවක් තියෙන්නේ සුදු මත්තේයු සහ සුදු ලූක් සුවිශේෂනේ. අන්න ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. ඒ කරුණු මම පහළ දාලා තියෙනවා.
ඉතින් ඔබට පුළුවන් මේවා අධ්‍යයනය කරන්න. ඒතකොට අපි බලනවා එහි අපි ඉස්සෙල්ලාම දැන් කතා කරපු අඩංගු කරුණු ගැන තමයි අපි කතා කරන්නේ. මේ අඩංගු කරුණු වලදී අපි දැන් කතා කරනවා මාක් සුභාරංචි කෙටි සුභාරංචි. පරිච්ඡේද 16යි. කෙටි. මොකද ඉස්සෙල්ලාම ලියුණු සුවිශේෂය. බොහෝම කෙටි. ත්‍රිශුද්ධ උඩුක් සුද්ධ මතේ උතුමා මොකද කරලා තියෙන්නේ? එහෙම පිටින්ම මේ සුභාරංචිය අරගෙන තිනවා තමුන්ගේ සුවිශේෂවල. එතකොට සුද්ධ මාක් සුභාස්නේ 90ක් සුද්ධ මතේ උතුමා අරගෙන තියෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති. ඊතර මම මේ ඇඳලා තියෙනවා. සුද්ධ මතේ උතුමා සුභාස්නේ 90ක් අරගෙන තියෙනවා. 90ක්. සුද්ධ මාක්තුමාගෙන් 50ක් සුද්ධ ලූක්තුමා තම හසුන නැත්නම් තම සුභාරංචිය සඳහා යොදාගෙන තියෙනවා. හැබැයි සුද්ධ මතේ උතුමාට විතරක්ම ආවේනික කොටස් තියෙන්නේ 30යි. සුද්ධ ලූක්තුමාට පමණක් ආවේනික කොටස් 50ක්. මම කිව්වා මේ දෙගොල්ලම සුද්ධ මතේ සහ සුද්ධ ලූක් මූලාශ්‍රය කරගත්තා සුද්ධ මාක්තුමාගේ සුවිශේෂය. බලමුෙන්ම ලියුණු සුවිශේෂය. කෙටි. මේ දෙන්නම සුද්ධ මතේ සහ සුද්ධ ලූක්තුමා මූලාශ්‍රය කරගෙන ඒ භගන්ති එහෙන් පිටිම 90ක් 50ක් වශයෙන් යොදාගෙන තියෙනවා. හොඳයි. දැන් අපි බලමු දෙවෙනි කරුණ. අඩංගු කරුණ. දැන් කරුණු පිළියෙල කිරීම පිළිබඳව තියෙන සමානකම් තමයි අපි බලන්නේ. ඉගෙන ගන්න. සමානකම් තමයි කතුවරු ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය ක්‍රියාකාරීත්වය එකම ආකාරයට තමයි දෙන්නේ. ජීවිතයයි ක්‍රියාකාරීත්වය. ස්නාවක ජෝහන්තුමාගේ පැමිණීම තුන් දෙනාගේම සඳහන් වෙනවා. බෞතිස්ම ස්නාපනයේ මම කිව්වා ජෝහන්තුමාගේත් නේද? ජෝහන් කියන ගැඹුරු සුවිශේෂයේ පරීක්ෂාවලට මොකද දෙන්නේ? සමදර්ශන සුවිශේෂවල ප්‍රසිද්ධ ජීවිතය. ජේසුස් වහන්සේගේ දුක් විඳීම, කුරුසයන ගැසීම, මරණය සහ උත්ථානය මේ සියලු කරුණු පිළියෙල කිරීමේදී සමානතාවයක් දක්වන. දැන් ඔබේ විභාගෙදී හවුවා සමදර්ශක සුවිශේෂවල සමානතාවයක් දක්වන කරු පිළියෙල කිරීම පිළිබඳව ඔබ දන්නා කරුණු ලියන්න කිව්වොත් ඔබට පුළුවන් මේ ආකාරයට කරුණු මතකයෙන් ලියන්න. මේ සෑම සුවිශේෂයකම අන්තර්ගත කරුණු තරම අමාරු නෑ. හොඳයි. එතකොට සමදර්ශක කතුවරු තම සුභාස්නවල කරුණු පෙළගස්වා තියෙන ආකාරය තමයි මෙතන තියෙන වග්ගතක. සේවයට මුල්ම සූදානම්. සුද්ධ මතේ සුද්ධ ලූක් සුද්ධ මාක්තුමාගේ සුවිශේෂ අනුව. ඊළඟට ගලීල සේවය කොහොමද කියන්නේ? ගලීලේ කොහොමද ජේසුස් වහන්සේ ගලීලේ සේවයේ යෙදුණු හැටි සුවිශේෂ තුනේම තියෙනවා. ඒකම ජෙරුසලම් ගමන ගැන තියෙනවා. හරි ජෙරුසලම් ගමන ගැන තියෙනවා. ජෙරුසලමට කොහොමද ගලීලේ ඉඳලා පැමිණෙන්නේ? මේ සුවිශේෂ සමදර්ශක සුවිශේෂවල මේ සඳහන් වෙන පාඩවල අන්තර්ගත වෙනවා. ඒකම දුක් ප්‍රාප්තිය හා උත්ථානයත් ඒ පාරේටම සඳහන් වෙනවා. ඒකම භාෂාව පිළිබඳව මම කියවනේ. භාෂාව පිළිබඳව සියලු දෙනාගේම සමානත්වතාවයක් තියෙන සුවිශේෂකව තිදෙනාම බොහෝ වෙලාවට පුරාණ ගිවිසුමේ තියෙන දිවසාවලි වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරන ලද සියල්ල උපුටාගෙන තමයි සනාථ කරන්නේ. ඒකම ග්‍රීක භාෂෙන් බොහෝ අවස්ථාවල සඳහන් කරලා තියෙනවා. සමහර වගන්ති වචනෙන් වචනෙට තියෙනවා. දැන් ඔබට නියමිත විෂය නිර්දේශන අනුව තමයි මේ සාකච්ඡා කරන්නේ. අර මයික් භාෂාවෙන් දෙන්නා කියලා කියනවා නේද? පසු ග්‍රීක භාෂාව. ඉතින් මේ ඔබට අදාළ ඔබේ විෂය නිර්දේශය අනුව තමයි අපි සාකච්ඡා කරන්නේ විභාගයේට මේ සමදර්ශක සුවිශේෂ. එතකොට දැන් කතා කරන්න යනවා අපි අසමානකම් ගැන. සමානකම් බොහොම පහසුයි. අසමානකම් හොඳට මතක තියාගත්තොත් අහන ප්‍රශ්නෙට අපිට පිළිතුරු ලියන්න පුළුවන්. මොනවද මේ සමදර්ශක සුවිශේෂ වල තියෙන අසමානකම්? ඇතැම් අවස්ථාවල කතුවරු දෙදෙනෙක් එකඟව කරුණු ඉදිරිපත් කරනවා. ඒ සමහර ග්‍රන්ථයක පමණක් දකින්නට තියෙනවා සුවිශේෂ කරුණු. කතුවරු දෙදෙනෙක් එකඟව කරුණු ඉදිරිපත් කරා ඒ අතර සුවිශේෂ කරුණු එක එක ග්‍රන්ථවල දකින්නට අපිට. ඒක වෙන අවස්ථාවලදී දෙදෙනෙක් එකම කරුණ වෙනස් ආකාරයකට ඉදිරිපත් කරන ආකාරය අපිට පේනවා. දැන් බලමු උදාහරණයක් ගත්තොත් එකම අවස්ථාවක සුවිශේෂ කරුණු එකම දැන් අපි
කියන්නේ උපත ගැන කියද්දී ශාස්ත්‍රවන්තයෝ ගැන කියනවා. කවුද? සුදෝ මත්තේතුමා. එතකොට සුදෝ ලෝකතුමා මංගලම් කීම නේද? එතකොට ඒ කියද්දී දේවදූතයා සහ මේ මරියොත්තමාවේගේ උදාන ගිය නේද? මේ වගේ දේවල් සුදෝ ලෝකතුමාට ආවේනික. එකම උපත වුණත් කියන ආකාර වෙනස්. එතකොට දෙන්නාම එකම කරුණ වෙනස් ආකාරයකට ඉදිරිපත් කරනවා. කන්දුක දේශනාව, හැන්තලාගේ දේශනාව. නමුත් කරුණු හරි. මේ වගේ දේවල් එයාලා වෙනස් ආකාරයකට ලියන්නේ දැන් ඔබේ විෂය නිර්දේශයට අදාළ නොවුනට මේකට එක් හේතුවක් තමයි මම පස්සේ කතා කරනකොට ඔබට පැහැදිලි කරන්න කිව් මූලාශ්‍රය සහ මතේතුමාට ආවේනික එම් මූලාශ්‍රය සුදෝලුක්තුමාට ආවේනික එල් මූලාශ්‍රය තමයි මේගොල්ලන් මූලාශ්‍ර කරගෙන ලියන්නේ. ඉතින් යම් වෙනස්කම් දකින්න ලැබෙනවා. ඒක තව මම ඉස්සරහට පැහැදිලි කරන්න. එතකොට දැන් යේසුස් වහන්සේගේ වංශාවලිය බලන්න. යේසුස් වහන්සේගේ වංශාවලිය ඉදිරිපත් කරන්නේ සුදෝ මතේතුමා මොන ආකාරයකද? එයා සුදෝ මතේතුමා පෙන්වන්නේ ආබ්‍රහම්ගේ තෝරාගත්තු ජනතාව ජුදා පරපුරේ. ඒතර ආබ්‍රහම්ගේ ඉඳලා තමයි වංශාවලිය ඉදිරිපත් කරන්නේ. සුදෝ ලූක්තුමා පෙන්වන්නේ තවත් ආකාරයකට. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ ඉඳලා තමයි ජේසුස් වහන්සේගේ සිට යනවා පහළට නැවත පිටිපස්සට යනකොට පෙන්නලා දෙන්නේ ආදම් දේව පුත්‍රයා දෙස. ඒකට විශ්වීය ගැලවුම්කරුවෙක්. විශ්වීය. අතන තෝරාගත්තු ආබ්‍රහම් මෙතන විශ්වීය. මොකද ආදම්ගෙන් පටන් ගන්න. එතකොට මේ වගේ වෙනස්කම් ඔබට මෙහි පැහැදිලිව තියෙනවා. ඒකට ඔබට ඒවා හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. මේ අවසාන කරුණට යන ඒක මතේතුමා විතරයි තියෙන්නේ. මතේව් සුවිශේෂී 28:11 ඔබ ඉබේට කියවලා බලන්න. මුරසෙබළුන් ගෙතු බොරුව අද දක්වා තියෙනවා බොරුව. මොකද ඔයගලන් කියන බොරුවට වැඩි අවශ්‍ය නැහැ කියලා. අවුරුදු 2020ක් තිස්සේ මොන බොරුවක් කියනවා. මොකද්ද මේ? ජේසුස් වහන්සේ උත්ථාන වූ බව දැනගත්තු මුරබෙක්පතේ දුවගෙන ගිහිල්ලා ඒක සැලකන උත්තම පූජකයාටයි එතන හිටපු විනයදරයන්ට නැත්තම් පූජකවරුන්ට කියද්දි පූජකවරුන් මොකද කරන්නේ? ඒ මුරසෙබළුන්ට සල්ලි දීලා කියනවා ඔබ කවුරු රැහුවොත් කියන්න මේ ජේසුගෙම ගෝලියෝ ටික ඇවිල්ලා ඒ ශරීරය අරගෙන ගියා. උන්වහන්සේ ශරීරය අරගෙන ගියා. බොරුවක් සල්ලි දීලා කරන බොරුවක්. අද දක්වා ඒක එසේම පවතිනවා. මොකද මේ බොරුව ඒ විදිහටම ගෙනිච්ච. මොකද කිව්වේ එදා හිටපු උත්තම පූජකවරු අපි ආණ්ඩුකාරයක ප්‍රශ්නයක් ආවොත් අපි ඒක බලා ගන්නවා. ඒතර නායක පූජකවරු තමයි මේ දේවල් කියලා මේ බොරුව අද දක්වා පවතින බොරුව ලෝකෙටම අරගෙන යනවා. එතකොට මතක තියාගන්න මේක ආවේනික වෙන්නේ සුදෝ මතේතුමාගේ සුවිශේෂයේ විතරයි උත්ථානය ගැන කියන කරුණක්. කරුණු පිළියෙල කිරීමේදී යම් වෙනස්කම් තියෙනවා. උපමා කොටස් තුන් දෙනාටම පොදු වන නමුත් ඒවායි ගණන් වෙනස්. සංඛ්‍යාවෙන් වෙනස් උපමා ගැන කියයි. ඒකම ජේසුස් වහන්සේගේ දේශනා ගැන බලද්දී සුදෝ මතේතුමා පොත් 5කට තමයි තම දේශනා පොත් 5කට ඇතුළත් කරලා තියෙන පොත් දේශනා 5. ඇයි මේ පොත් 5කට සමාන කරන්නේ? සුදෝ මතේතුමා ගොඩක් වෙලාවට මෝසස්ගේ පොත් 5 ආభాෂයේගෙන තමයි මේ ජේසුස් වහන්සේගේ දේශනා ඒවත් පොත් 5කට ඇතුල් කරලා ඉදිරිපත් කරනවා. එතකොට සුදෝ ලූක්තුමා ජේසුස් වහන්සේව පෙන්නන්නේ ගලීලයේ සිට ජෙරුසලම කරා යන දීර්ඝ ගමනක් විදිහට තමයි මේ පරිච්ඡේද 24න් පෙන්නන්නේ. සුදෝ ලූක්තුමා. ත්‍රමංග ප්‍රවාක්‍ය මංසලකව වෙනස්කම් තියෙනවා. මොකද්ද? තනිතලාවේ දේශනේ කන්දුක දේශනා. ඒතර මටත් වාසනාව ලැබුණා මේ සුදෝ දේශේ මේ මෙතනට යන්න. මේ කන්දුක දේශනාව කරගෙන අපි හරි සන්තෝෂෙන් ගියා පූජාවකට ඇව්වා. එතන ඇත්තම කන්දක් උඩ තමයි තියෙන්නේ. එතන බැලුවම අපි දකිනවා මේ පැත්තකින් ගලීල මුහුද. අනිත් පැත්තෙන් කන්දක් උඩ. එතකොට ජේසුස් වහන්සේගේ මේ කඳුර දේශනාව. ඒකම තනිතලාවලුත් තියෙනවා. එතකොට ජේසුස් වහන්සේ කඳුරු ඉඳලා කිව්වද තනිතලාව ඉඳලා කිව්වද නෙමෙයි. එයාලගේ දෘෂ්ටි කෝණය. මොකද මෝසස් දේශනා කළ ආකාරයට ජේසුස් වහන්සේගේ උත්කෘෂ්ඨභාවය පෙන්වමින් මතේතුමා පෙන්වන්න හදන්නේ
මේ ජේසුස් වහන්සේගේ සුභාස්නේ දේශනය කොයි ආකාරද දේව රාජ්‍ය කරා අරගෙන ගියේ. සුදු ලූතුමාගේ දර්ශනයේ දෘෂ්ටි කෝණය වෙනස්. සැමටම විශ්වයට දැනිතලාවක කන්ද උඩක නෙමෙයි උත්කෘෂ්ඨ නෙමෙයි. මේවා අපි තේරුම් ගන්නට ඕනේ. මේ කතුවරු තම දෘෂ්ටි කෝණය අනුව ජේසුස් වහන්සේගේ සුභාසන දේශනා කරන ආකාරය එතනදී යම් පරස්පරයන් තියෙනවා. අපි ඒවා පිළිබඳව තරම්ම සැලකිලිමත් වන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ දෘෂ්ටිය අවබෝධ කරගත්තා. ඒවලටම ආවේනික වූ එල් මූලාශ්‍රය එම් මූලාශ්‍රය තුලින් තමයි මේ වැනි කරුණු ඒගොල්ලන් ඉදිරිපත් කරන්නේ. ඒකම අපි බලමු සමදර්ශක ගැටලුවට විසඳුම් කියනවා. දැන් ගැටලු මම ඉදිරිපත් කරානේ. ඒකට විසඳුම් ගැන අපි බලමු. එතකොට අගෝස්තිනතුමා මුලින්ම මේ ගැන හොයාගත්තා කියලා සඳහන් වෙනවා. ඒ 18 වන සියවසේ තමයි ඒක ඒ පිළිබඳව කිසිම කෙනෙක් මුදුන්පත් වුණේ නැහැ ගැන තාම කතා කරේ නැහැ. ඒක මේ ගැටලුව ඉදිරිපත් කිරීමට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා. මේ සමදර්ශක ගැටලුව විසඳුම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොකද්ද? සුභාසන ලිවීමට පෙර මුල් සභාවේ මේක වාචිකවනේ අරගෙන ආවේ. මුල් සභාව වාචිකව තමයි සෑහෙන කාලයක් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගාස්ත වීමට පස්සේ මේ ලියවෙන්නේ ඉස්ලාම ලියවෙන්නේ සුද්ධ පාවුලතුමාගේ තෙසලෝනික ලිපියකින් මේ සුභාසන ඊට පස්සේ ස්විස් සුභාරංචි ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 63ක් 74 සුදුමා. ඒතර වාචිකව ගෙනාපු සම්ප්‍රදාය යම් වෙනස්කම් තියෙන්නට පුළුවන් වර්ෂර ගානක්. ඒකම සුවිශේෂකවරු මුල් කතුවරුන්ගේ ලියවිලි මත තමයි රැඳිලා හිටියේ. මම පළමුවෙන්ම සුදු මතෙව් මාක් සුභාරංචිය මූලාශ්‍ර කරගත්තා. ඒකම සුදු ලූක් සහ සුදු මතෙව් පෙල්ලා කියන මූලාශ්‍රය වර්ෂ 55. දැන් මේව ඔබේ කෘතියේ නෑ, නමුත් ඔබට දැනගන්නයි කියන්නේ ඒ ආభాෂය ගත්තා. පසු කාලීනව සුදු මතෙව්තුමාට මාවේනික මූලාශ්‍රය සුදු ලූක්තුමාට මාවේනික මූලාශ්‍රය යොදා ගනිමින් තමයි මේ සුභාරංචිය සම්පාදනය කළේ. ඒ නිසා අපිට දැන් පැහැදිලි වෙනවා ඇයි මේ සමදර්ශක ගැටලු ඇති වෙන්නේ. ඒකම එහි තියෙන ඓතිහාසිකත්වය මොකක්ද? උතර මූල ධාතුව මෙහි සුභාරංචි වල තියෙන මූල ධාතුව අපොස්තලුන්ගේ වාචික දේශන. ඔවුන් ජේසුස් වහන්සේක වසර 3ක ලැබුණු අත්දැකීම්. එකට ඉඳලා එකට කාලා බීලා කරන ප්‍රාතිහාර්ය දැක්කලා කරන ප්‍රතික්ෂේප කිරීම. කොයිතරම් ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරාද? කොයිතරම් බොරු වැරදි වලට පටල ගන්න උත්සාහ කරාද? කොයිතරම් සූක්ෂමව ප්‍රඥාවන්තව ජේසුස් වහන්සේ හැසිරුණාද යලයි. මේ සියල්ල අත්දැක. මේ සියල්ල අපොස්තලුන්ගේ අත්දැකීම් මත තමයි පදනම. ඔක තමයි ඓතිහාසික සමදර්ශක සුවිශේෂක ඓතිහාසිකත්වය. මොකද්ද? මේ අපොස්තලවරු 12 නම ජේසුස් වහන්සේක ගියා, කතා කළා, ඇවිත් ඒ තුලින් තමයි ගන්නේ. කොහොමද බඩගිනි හැදුනම අනිත් අයට උදව් කළේ, ලෙඩුන්ට කොහොමද උදව් කළේ, සමාජයේ කොම් කරපු පෞකාරයන් විසංගනන්ට කොහොමද ජේසුස් වහන්සේ මරන්න ගිය විසංගනක කොහොමද ජේසුස් වහන්සේ මරණයෙන් බේරුවා. මේ සියල්ල දැක්ක නිසා ඒ දුක් සාක්ෂි තමයි ඓතිහාසික. ඒකම ඒක තමයි ඔවුන්ට ලේඛනගත කරන්න මුල් කාලේ කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. ඒව වාචිකව. එතකොට ඔවුන් තුළ තිබුණේ ඉතාමත් ශ්‍රේෂ්ඨ ආකල්පය. මොකද්ද ඒගොල්ලන්ට තිබිච්ච ශ්‍රේෂ්ඨ ආකල්ප? ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ පණිවිඩයෙන් පෝෂණය වීම. ඉස්ලාම තමුන් පෝෂණය වෙන්නේ නැතුව කොහොමද මේ පණිවිඩය අරගෙන? තමුන් තුළ මේ පෝෂණය නැතුව කොහොමද මේ පණිවිඩය අරගෙන? ඒකම තව ජීවිතයේ යුක්තියෙන් සාමයෙන් යුක්තිය එදාට. නමුත් මේ යුක්තියෙන් සාමයෙන් තමයි අපොස්තලයන් මේ අරගෙන. තුන සුද්ධාත්මයන් වහන්සේගෙන් ඕන පූර්ණුණා. පෙන්තකොස්තෙන් පසු හැම ආඥාවකදීම ඕන සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ තමයි කටයුතු කරන්නේ. ඒකම ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන අත්දැකීම් තමයි අනිත් අයට දෙන්නේ. ජීවමාන ඕනක තිබෙන ජීවමාන. ඒකම ඒගොල්ලන්ට පුළුවන් පෞකාරයන්ගේ සිත් කරවන්නට හේතුව. මේ කාරණා නිසා තමයි ඔවුන් සැබවින්ම සත්‍යවාදී වෙන්න. අද අපි දකිනවා ගුරු භවතුනේ කොයිතරම් බොරුව රජයනවා.
බොරුවේ රජ යනකොට නිහඬව සත්‍යයට සාක්ෂි දරන කී දෙනාද? කී දෙනා? මුළු වශයෙන් අපි බොරුව ඉදිරියේ නිහඬව මුනිවත රකින්න සත්‍යයට සාක්ෂි දරන්නේ. නමුත් අපි මේ සමදර්ශක සුවිශේෂ අධ්‍යයනය කරද්දී අපිට දෙන පණිවිඩය උකයි. ඔවුන් සැබෑ සාක්ෂිකාරයෝ. සැබෑ සාක්ෂි තමයි ඉදිරිපත් කරන්න පෙළඹෙන්නේ. ඔවුන්ගේම අත්දැකීම්. ඒ කියන්නේ පේතුරු බය නැතුව ගිල්ලක් දේශනා කරේ. ජෙරුසලම් දේවස්ථානයේ ඉදිරියට. ඒ කියන්නේ 5000 ජනතාව වාගේ සත්‍යයට සාක්ෂි දෙන්න. ඔවුන්ගේ අත්දැකීම් ඔවුන් බෙදා. යම් ඓතිහාසික අවස්ථාවක් තිබුණ කෙනෙහිම ඒක පතුරු ලේඛනගත නොකළා. නමුත් මෙහිදී කාලය ගණන ඒ නිසා තමයි බැරි වුණේ මේවා කාලය ගණනය කරන්න. මොකද ඒ වෙලේ ලිව්වේ නැහැ. අද නම් අද සිදුවෙන හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා නේද? හැම දෙයක්ම තියාගන්න පුළුවන්. තාක්ෂණයේ දිනුනේ එදා ඒ තාක්ෂණයේ තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ ආකාරයට සිදු වුනේ. ඒකම අපි දැන් යනවා සුභාක්ෂණ සකස් වීමේ පියවර. මේ සුභ ආරංචිය සකස් වෙච්ච පියවර 3ක්. මේ විභාගෙදී අහන්න මේ පියවර 3. එකක් තමයි ඓතිහාසික ක්‍රිස්තුස් වහන්සේගේ යුගය. ඓතිහාසික ක්‍රිස්තුස් වහන්සේගේ යුගය. ක්‍රිස්තුස් වහන්සේ ගැන කිසිම කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ කිසිවක් ලේඛනගත කළේ නැහැ. ඔවුන් වහන්සේ කිසිම දෙයක් ලිව්වේ නැහැ. ඔවුන් වහන්සේ කරපු හැම දෙයක්ම සාක්ෂිකාරී වුණේ අපොස්තලෝ. ඒ කියන්නේ 12 නමක් තෝරගත්ත ඉස්සෙල්ලාම 12 නමක් තෝරගෙන තමයි වැඩේ පටන් ගත්තේ යේසුස්. යේසුස් වහන්සේ දන්නවා උන්වහන්සේගේ සීමිත කාලය තුල කරන්න පුළුවන් ප්‍රමාණය. ඒ සඳහායි 12 නමක් තෝරගත්තා. ඊළඟට යේසුස් වහන්සේ උන්ට පැහැදිලි වෙන ආකාරය තමයි දේශනා. දැන් අපේ දේශනේ පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලි නැත්නම් වැඩක් නැහැ. ඒ යේසුස් වහන්සේ සරල බසින් යාලට තේරෙන උපමා උපමය. ඒ වකට තිබිච්ච අතික්ක ගස්, ඒ වකට තිබිච්ච යහපත් දෙනේර, ඒ දේරබුරු ටික මේ සියලු දේ එදා සමාජයේ තිබිච්ච දේවල්. අරගෙන උන්වහන්සේ උපමා භාවිතා කරමින් ඒකම උන්වහන්සේ දේශනා කළේ ප්‍රාතිහාර්ය කළේ පලස්තීනයේ වෙන රටවල නෙවෙයි පලස්තීනට මේ සියල්ලම ඒකම උන්වහන්සේ සමන් බොහෝ අය ජුදා ජාති බහුතරයක් ජුදා ජාති ඒකම දෙවෙනි දේ තමයි අපොස්තලුන්ගේ දේශනා යුගය. අපි දන්නවා අපොස්තලුන්ගේ දේශනා යුගයේ ඕන් මොකද කරේ ඕන් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ පොතේ හොඳට අවබෝධ කරගෙන සුද්ධාත්මයන් වහන්සේගෙන් පන්නරයක් ලැබලා තමයි මේ උත්ථානය ගැන ඔවුන් දේශනා කරේ. විශේෂයෙන් සුද්ධාත්ම ආගමනයෙන් පසුව තමයි දේශනා කරන්න ගත්තේ. කලින් බයෙන්නේ අපේ ලොක්කට මෙහෙම වුණා නම් අපේම නායකයෙ දේරාන්ට මෙහෙම වුණා නම් අපිට මොනවද බය. ඒ බයත් එක තමයි මේ ගමන. ඒකම ජේසුස් වහන්සේව ආදර්ශයට ගත්තා. එතකොට ඒගොල්ලන් සීමාවක් නැතුව පොළවේ ඒකනේ ජේසුස් වහන්සේගේ අවසානයේදී සීමාවකින් තොරව මේ දේශනය මේ කියන්නේ ජේසුස් වහන්සේට සාක්ෂි දරුවා. එවුන් දැනගෙන හිටියේ ඒ අය දැනගෙන හිටියේ සීමාවන් ලෙස රෝම අධිරාජ්‍ය රෝමේ ඒ සීමාව දැක පසුවනේ මේ ඕස්ට්‍රේලියාව ඇමරිකාව වගේ රටවල් හොයාගත්තේ. එදා තිබිච්ච සීමාවන් දක්වාම සීමාන්තයන් දක්වාම ජේසුස් වහන්සේගේ ඉල්ලීම් පරිදි මේ 12 නම් මේ ධර්මයේ රැගෙන අවුරුදු 30ක් 40ක් 50ක් පමණ මේ කාර්ය කර විශේෂයෙන් අන්‍ය ජාතිකයින්ට මේ වචනේ වුණු ඉගැන්වීම. අපි බලමු එදා අපොස්තලරුන්ට දේශනා කිරීමේදී විවිධ ගැටලු වලට මුහුණ දෙන්න. ඒ ගැන සුද්ධෝ පාවුලතුමා සඳහන් කළා. අපි දන්නවනේ නේ අපිටත් දැන් මේ ධර්මයේ දේශනා කරද්දී අපිටත් ගැටලුවක් වෙනවා. එහෙම තමයි. ඒකට විශේෂයෙන් අයට දේශනා කරන්න ගියාම ගොඩාක් ගැටලු මත වුණා. එකක් තමයි ජෙරුසලම් මන්ත්‍රණ සභාව තිබිච්ච 50 දී පාවුලතුමා නේද? එකතු වෙලා ජාකෝබ්තුමාගේ නායකත්වය යටතේ. එතකොට මේ ප්‍රශ්න වලට සුද්ධෝ පාවුලතුමා සාක්ෂි දරනවා. ඒකම ඔහුගේ ඓතිහාසික ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබිච්ච සම්බන්ධතාවයේ කවදාවත් වෙන් කරගත්තේ නැහැ. ඔවුන් හැම යාඥාවකම ස්වාමින් වහන්සේත් එක්ක ඔවුන් වහන්සේ ගැන තමයි ප්‍රකාශ කරන්නේ. මේ රූප සටහනේ දක්වන විදිහට ඓතිහාසික ක්‍රිස්තුස් වහන්සේ ඓතිහාසික ක්‍රිස්තුස් වහන්සේගේ යුගය ගැලපුවා අපොස්තලවරු මේ යුග දෙක අතර ඇති සම්බන්ධතාවයේ අපොස්තලවරු තමයි තම දේශනා තුලින් ඉදිරියට අරගෙන ගියේ. ඒකම සුවිශේෂකවරුන්ගේ යුගය ළඟට එන්නේ දෙවෙනි තුන්වෙනි අවස්ථාව සුවිශේෂකවරුන්ගේ යුගය තුල ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන්ට කළ කී හැම දෙයක්ම ලියන්න කියලා උන්වහන්සේ අනකලේ නැහැ. නමුත්
ක්‍රිස්තු වර්ෂ 60 වගේ වෙනකොට නීරෝ පීඩනයක් ප්‍රති ඒ වෙනකොට ජාකෝබ අපොස්තලයා ස්තේපන් වගේ අය ප්‍රාණ පරිත්‍යාගයෙන් වෙලා ඉවරයි. ඒකම පේදුරු පාවුලු මේ වගේ ප්‍රාණ පරිත්‍යාගී වෙනකොට මේ ඇසින් දුක ගණන අපොස්තලුන්ගේ සංඛ්‍යාව එන්න අඩු වෙනවා. දැන් ඉතින් ධර්ම දූත අවශ්‍යතාවයෙන් අත්මතු වුණා. ඒ නිසා තමයි ප්‍රථමයෙන්ම සුද්ධෝ මාක්තුමා ලියන්න පෙළඹෙන්නේ. මෙහිදී යම් වෙනස්කම් අපි දකිනවා. නමුත් මේ පසුව මේ අංශුභාරංච කතුරුත් මේ ග්‍රන්ථ ලියන්න ගත්තේ මෙන්න මේ අවශ්‍යතාවය මත. එකම දේවස්ථානයේ අපවිත්‍ර කිරීමේ සිද්ධිය බලමු. මේ සිද්ධිය ගැන සුද්ධෝ ජොහන්තුමා සඳහන් කරන්නේ තම කෘතියේ මුල්ම අවස්ථාවේදී. නමුත් සමදර්ශක සුවිශේෂවල මේ දේවස්ථානයේ පවිත්‍ර කිරීමේ සිදුවීම සඳහන් කරන්නේ පසු කාලේ. එතකොට පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු චරිතයේ අගවගෙන වෙනකොට. ඒකම ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ගැන ප්‍රකාශ කරන්නේ සුදු ලූක්තුමා ජේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වෙන්නේ ජෙරුසලමේ. ඒකම සුදු මතේතුමා අපොස්තලවරුන්ට ජේසුස් වහන්සේගේ මේ කාර්යභාරය පවරලා උන්වහන්සේ ස්වර්ගස්ත වෙන්නේ ගලිලයේ කියලා සඳහන් කරනවා. එතකොට මේ වගේ දේවල් සඳහන් වෙනවා සමදර්ශක සුවිශේෂවල. මම කිව්වා ඒවට හේතු වශයෙන් පස්කාලෙම හොයාගත්තේ මේ යොදාගත්තු මූල. එකම සුවිශේෂ එකක් තව එකක් සුදු ජොහන්තුමා නම් මුල්ම ලියන්නේ සුදු ජොහන්තුමාගේ සුවිශේෂ අවුරුදු 3ේම ජේසුස් වහන්සේ දේවස්ථානට යාමක් ගැන කතා කරනවා. නමුත් සුදු මතේව සුදු මාක්ස් බහරංචි වල මේ ගමනක් ඇත්තයි. වර්ෂයක් අතන වර්ෂ 3ම සඳහන් මේක වෙන්නත් පුළුවන්. ඒකම මේ සුවිශේෂ ලියුණු වර්ෂවලට අපි යන. දැන් ඔයගොල්ලන් පෙරලා ගන්න හොඳට දහම් ගුරු බවතුනේ ඇතිනේ දැන් අහගෙන හිටියා. දැන් ආයන් අපි ක්‍රියාකාරකම්. අංක මේව හරිය පැහැදිලිව තියෙන ඔයගොල්ලන්ගේ පොතේ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ අභ්‍යාස මම ආයේ නෝට් එක අවශ්‍ය නැහැ. දැන් ගන්න බලන්න පිටු අංක 32 මට කවුරු හරි කියන්න බලන්න අපි අවස්ථා තුනක් හිත බලමු. මේ සුවිශේෂ ලියවුණු වර්ෂ ගැන තියෙදි ක්‍රිස්තු වර්ෂ 27 පළමුවෙන්ම ලියුනේ මොකද්ද? ඔබේ පොත බලලා ලියුණු වර්ෂයක බලලා මට කියන්න පොත දිහා බලලා ක්‍රිස්තු වර්ෂ 27 මොනවද පළමුවෙන්ම සුවිශේෂගත වෙලා තියෙන්නේ ලියවිලා තියෙන්නේ. ආවක ජෝන්තුමාගේ දේශනේ ක්‍රිස්තුස්නාත්මක දේශනේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කිරීම. බොහොම හොඳයි බොහොම හොඳයි. ක්‍රිස්තු වර්ෂ 30 මොකද වෙන්නේ? ක්‍රිස්තු වර්ෂ 30 පාස්කෝ මංගලයට පෙර දින ක්‍රිස්තුස් වහන්සේගේ මරණය පෙන්තකෝස්ත දිනය. ප්‍රදානය කිරීම ප්‍රදානය. ඊළඟට ක්‍රිස්තු වර්ෂ 36 37 මොනවද තියෙන තවත් අය කතා කරමු. තවත් අය කතා කරමු. ස්තේපන්ගේ මරණය සවුල්ගේ හැරීම. දැන් ඔබට තේරෙනවානේ ක්‍රිස්තු වර්ෂ 36 වෙනකොට ස්තේපන් තුමාගේ මරණය සිදු වෙලා ඉවරයි. හරි? එතකොට ක්‍රිස්තු වර්ෂ 45 49 වෙනකොට මොනවද වෙන්නේ? පාවුල්තුමාගේ පළමු ධර්ම දූත ගමන. පාවුල්තුමා දැන් සිත්හැරලා ඇවිල්ලත් ඉවරයි. පළමු ගමනත් යනවා. පළමු ගමන යන අයත් අපි දන්නවා නේද? සුදු ජොහන් මාක්තුමාවත් එකගෙන යන්නේ. හරි. ඊළඟට සුදු වර්ෂ 50 දී මොකද්ද වෙන්නේ? මන්ත්‍රණ සභාව. සභාව තුලම අද පැන නැගුණා. ජෙරුසලම් මන්ත්‍රණ සභාව ඒ කියන්නේ චර්මච්ඡේදනයේ පිළිබඳව ගැටලුවක් මතුවුණා. අන්‍ය ජාතිකයන් සභාවට වැඩි වුණා. සුදු පාවුල්තුමා බාර්නබස් සීලස වගේ අය ගිහිල්ලා ධර්මයේ ලෝකේ පුරා අරගෙන යනකොට ගැටලුවක් වුණා. දැන් සභාව තුලම ගැටලුවක්. වේද වේද නේද? right. වේද වේදයක් නෙවෙයි ඒක චර්මච්ඡේදනයේ පිළිබඳ ප්‍රශ්න. හොඳයි. දැන් මේ විදිහට තමයි සුවිශේෂය ඉන්නු වර්ෂ ගැන තියෙන. ඔබ දැනගෙන පහසු එක ඔබේ පොතේ තියෙන නිසා මම මෙතන සඳහන් කළේ. හොඳයි අපි යමු. ඒක සුභාසන හා දේවානුභාවයෙන්. එතකොට සුභාසන තුලින් දෙවියන්න් වහන්සේ අප හදවත් වලට කතා කරනවා. ඒකයි මේ සුභාසන තුල තියෙන දේවානුභාවය. ඇත්තටම දේව වචනය තුලින් අපේ හදවත් වලට ජේසුස් කතා කරනවා. සුද්ධ දේවානුභාවය කියන්නේ ඒක. එම නිසාම සුභාසන සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඔස්සේ තමයි දියගත්තේ. ඒක
පසුබිම් අපි දන්න දෙයක්. මේක සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඔස්සේ තමයි සුභාස්න දෙන්නේ. ඒතර දෙවියන් වහන්සේ තමන් වහන්සේ අදහස් කළ දේ පමණක් මිනිසුන් උපයෝගී කරගෙන ලියූ බව අපිට පැහැදිලි වෙනවා මේ ගලා යාම ඔස්සේ මේ සුභාස්න සඳහන් දේ වචනය අපි හොඳින් අවබෝධයෙන් කියවනකොට නැත්නම් ඒ පිළිබඳව අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙනවා. එකම සුභාස්න ලිවීමේදී දේවානුභාවය පියවර 3කින් ඉදිරිපත් කරනවා. පියවර 3. මොකද්ද පළමු පියවර? ජේසුස් වහන්සේ තම අපොස්තලුන්ට දෙවියන් වහන්සේගේ සත්‍යතාවය විකර. දෙවියන් වහන්සේ කවුද? කවුද? එදා ජුදා ජනතාව මම ඔබට කියලා දුන්නා නේද? යම් යම් සම්ප්‍රදායන් තුළ දෙවියන් වහන්සේ මොන ආකාරද දැක්කේ නේද? දඬුවම් දෙන නේද? ඒ ප්‍රතිරූපය ජේසුස් වහන්සේ අන්තිමම පෙන්වුවා. දඬුවම් දෙන නපුරු පරිගන්න වෛර කරන කෙනෙක් සමාව දෙන දෙවි කෙනෙක් කියලා ජේසුස් වහන්සේම පෙන්වුවා. එතකොට ඒක තමයි පළමු පියවර දේවානුභවයෙන් ලියුණා. ඒකම උන්වහන්සේ උපමාවක් දාලා. මොකද යමක් පැහැදිලි කරන්න ඕන නම් උපමාවක් කියන්නේ. දැනුණත් එහෙමනේ ඔබ දරුවන්ට උගන්වන්න දේව නේද? ඒතර ජේසුස් වහන්සේ කියලා දුන්න ගැලවීම කියන්නේ පාපෙන් ගැලවීම. පාපෙන් ගැලවීම. එතකොට එමෙන්න අපොස්තලවරුන්ටද මෙන්න ගැලවීම තමයි සෑම තැනකම දේශනා කරන්න නියෝග කරනවා. මම කිව්වා ජේසුස් වහන්සේ හැම මොහොතකම මේගොල්ලන්ව පුහුණු කරා හොඳ ට්‍රේනින් එකක් දුන්නා 12 නමකට. දීලා තමයි යන්නේ. එවැනි පියවර. ජේසුස් වහන්සේ වදාළ කාර්ය ශ්‍රාවකයන් වහන්සේගේ උත්සාහයෙන් පස්සේ තමයි මේ දේශනා පටන් ගන්නේ. සුද්ධාත්මය උනන්ගෙන් සන්නද්ධ වුණාට ඉතින් බය වෙලා හිටියේ හැන්දි. නමුත් පෙන්තකොස්තේ උන්වහන්සේ ආවට පස්සේ බය නැති වෙලා හොඳ ස්මරණ ශක්තියක් වුණා. ඔක්කොම මතක් වුණා. නැත්තම් පේදුරු කියන්නේ හොඳ කතිකාචාර්යවරයෙක් නෙමෙයි, උපාධියරන් කිව්වේ නෑ. දීවරයෙක් විතරයි. හොඳ මතකයකින් මේ දේ කරේ සුද්ධාත්ම පන්නරේ. ඒකම තම ගුරුවරයාගේ ඉගැන්වීම් මතු පරපුරට දායාද කිරීම. ඒ වගකීම ඉෂ්ට කරන සුද්ධාත්මයන් වහන්සේ ශ්‍රාවකයන්ට ආදාර කළා. ඔබටයි මටයි මේ ධර්මයේ දරුවන් වෙත ගෙනියන්නට, දරුවන්ව පොහොනි කරන්නට, දරුවන්ව රැක ගන්නට අපේ සුද්ධාත්මයන් වහන්සේ මෙහෙයනවා. මේ විශ්වාසය අවශ්‍යයි. විශ්වාසය. ඒකම අපොස්තලුන්ගේ සම්ප්‍රදාය ලෙස තමයි මේ පියවර අපි හඳුන්වන්නේ. දෙවෙනි පියවර අපොස්තලුන්ගේ සම්ප්‍රදාය කියලා කියනවා. ඊළඟ අපි තුන්වෙනි පියවර. දේවානුභාවයේ පියවර. තුන්වෙනි පියවර. ඒකට ඇතැම් ශ්‍රද්ධාව පිළිස් අපොස්තල ඉගැන්වූ දේ ලේඛනගත කරන්න පටන් ගත්තා. ඇත්ත ඉතින් ලියන්න බෑ නේද? සුද්ධෝ මාතුමා පළමු සුවිශේෂයේ කාගේ ආభాෂයේද? ඉස්ලාම ඇසුරු කරා ජේසුස් වහන්සේගේම පොළේ 12 නමේ හොඳම පිරිස. සුද්ධෝ පාවුලතුමාව, බර්නබස් යාගේ ඥාතිය, පේදුරුතුමාගේ පස්සෙන් ගිහිල්ලා ලේඛකයා වශයෙන්, භාෂා පරිවර්තකයා වශයෙන්. එතකොට මේගොල්ලන්ට අපොස්තලවරුන්ගේ ඉගෙනු දේවල් තමයි ලේඛනගත කරන්නේ. ඔවුන් එම ලේඛනවල පිළිවෙලින් හරියට ගැලපෙන විදිහට තමයි මේක සකස් කර ලස්සනට ඉදිරිපත් කරන්නේ මේ සුවිශේෂය. ඒකම සුද්ධාත්මයන් වහන්සේ ලේඛන 4 දෙනාටම මතකයි. ඔවුන් දේවානුභාවයේ ඇතිව තමයි ලේඛනගත කරන්නේ. ඒක තමයි තුන්වෙනි පියවර. තුන්වෙනි පියවරේ ලක්ෂණ මොනවද කියලා ඇහුවොත් ඔන්න ඔබ දැනගන්න ඕනේ දේවානුභාවයේ දෙවන පියවර. දෙවන පියවර ප්‍රථම පියවර කියලා ඇහුවොත් ඔන්න කරුණු ටික තියෙනවා ඔබට ලියන්න පුළුවන්. අමාරු නෑ. ඒකම මේ සඳහන් වෙන යම් කරුණු ගැන මේ පියවර 3ේදීම සුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වුවා කියලා. මොනවාටද මඟ පෙන්වුවේ? ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් හොඳට අවබෝධ කරගෙන අපොස්තලවරු කර ගැනීමට අපොස්තලවරුන්ට මඟ පෙන්වුවා. ඒකම ඔවුන් අවබෝධ කරගත්තු දේ විශ්වාසව ප්‍රකාශ කරන්නට සුද්ධාත්මයන් වහන්සේ සභාවට සමහර කොච්චර අවබෝධ කරගත්තත් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ ඔවුන් තුල ක්‍රියාත්මක. ඒකම ලේඛනගත කරන්නත් ඒ සෑම පියවරකදීම සුද්ධාත්මයන් භාවයේ වුණු ඒකම සුද්ධ සභාව ඉගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ලේඛන සුද්ධ සභාවේ නියෝජිතයන් ලෙස ඉදිරිපත් කරන සුද්ධ සභාව කියන්නේ ප්‍රතිඵලයක් තමයි සුවිශේෂ 4ම බිහි වෙන ඒවා ලේඛනගත කරලා ඔවුන් සුද්ධ සභාවේම නියෝජිතයන් ලෙස තමයි අපිට මේ ලේඛන 4 සුභාරංචි 4 දායත්
ඊට වැඩි ලියුමකට නමුත් සුදු සභා මාතාව පිළිගන්න ලේඛන 4 විතරයි. එතකොට මේ අපි දන්න වතිකාන මන්ත්‍රණ සභාවේ දේව ප්‍රකාශන නැමැති විශ්ව ලේඛනයෙන් කියනවා ශුද්ධාත්මයන්ගේ මඟ පෙන්වීම පෙළඹවීම මත තමයි අපෝස්තුලවරුන් තම අත්දැකීම තුළින් ගැලවීමේ පණිවිඩය මේ සමාජයේ ගලවා ගැනීමේ පණිවිඩය තමයි ලේඛනගත කළේ කියලා වතිකාන් ප්‍රකාශනයේ දේව ප්‍රකාශනයේ ප්‍රකාශ කරනවා. හොඳයි. අපි දැන් යනවා සුද්ධෝ මාක් සුභාරංචි. සුද්ධෝ මාක් සුභාරංචි. අපි දැන් පැයක් කතා කරා. තව ගොඩක් තියෙනවා කතා කරන්න. ඒතර සුද්ධෝ මාක් සුභාරංචි තමයි දැනුයි අපි ආරම්භ වෙන්නේ සුද්ධෝ මාක් සුභාරංචි. ඒතර අපි දන්නවා සුද්ධෝ මාක් සුභාරංචි ගැන කතා කරද්දී ක්‍රියාපොතේ 12 සඳහන් වෙනවා මේ ජොහන් මාක් තුමා තමයි මෙහි කතුවරයා කියලා. ක්‍රියා අපොස්තලෙන් ක්‍රියාපොතේ 12 මාසක තියාගන්න ලේසි. සුද්ධ ජොහන් මාක් තමයි මේ මාක් සුභාරංචියේ කතුවරයා කියලා. ඒතර ජොහන් කියන්නේ ජුදානා. මොකක්ද ඒකේ අර්ථය? ස්වාමින් වහන්සේ ත්‍යාගශීලී. ස්වාමින් වහන්සේ ත්‍යාගශීලී. යාවේ ස්වාමින් වහන්සේ ත්‍යාගශීලී. ඒතර මාක් කියලා කියන්නේ ග්‍රීක ලතින් නම. ඒ ප්‍රසිද්ධ රෝම නමක් වන මාකස් කියන එකෙන් ආපු එක. රෝම නම. ඔහු ග්‍රීක භාෂ කතා කළ ජුදා ජාතිකයෙක්. ග්‍රීක භාෂ කතා කරපු ජුදා ජාතිකයෙක් සුද්ධ මාක්. ඒතර බලමු එතුමාගේ මේ පරිච්ඡේද 16 කෘතියේ කර්තෘත්වය ගැන. ඒතර සුද්ධ මාක් වනාහි පේදුරුතුමාගේ ගෝලෙක්. පස්ව පේදුරුතුමාගේ ගෝලෙක්. ඒතකොට අපි කතා කරමු සුද්ධ මාක් තුමා ජේසුස් වහන්සේව ආශ්‍රය කළ නැහැ. නමුත් පේදුරුතුමාගේ දේශනාවලින් තමයි හොඳ පන්නරයක් ලැබෙන්නේ. එතකොට ඇලෙක්සැන්ඩ්‍රියා විසි ක්ලෙමන්ට්තුමා, පැපියස් රදගුරුතුමා, ඉරේනියස් ඔරිගන් සහ ටර්ටිලන්තුමා වැනි අය මේ කෘතිය මාක්තුමා ලියූ බව එය නිවැරදිව ලේඛනගත කළ බව සනාථ කරනවා. ඔබෙන් අහන්න පුළුවන් කවුද මේ සුද්ධ මාක්තුමා ලියූ බවට සනාථ කරන සභා පියවරු. මෙතරම් 4 දෙනෙක් ඉන්නවා ඔබට සඳහන් කළ හැකි වෙනවා පිළිතුරු වශයෙන්. ඒකම උන්ගේ දේශනා සහ සත්‍ය ධර්මයේ වැළඳගත් රෝම වැසියන්ගේ ඉල්ලීම පරිදිලු සුද්ධ මාක්තුමා මේ ලේඛනගත කරනවා. ඒ කියන්නේ දේශනා අසලා ඒ සත්‍ය ධර්මයේ වැළඳගෙන රෝම වැසියෝ කරන ඉල්ලීමකට තමයි සුද්ධ මාක්තුමා මෙය ලේඛනගත කරනවා කියලා සඳහන් වෙන්නේ. ඒකම කතුවරගේ අපි ජීවිතය ගැන බලමු. කර්තෘත්වය නැති බලමු. දැන් ජීවිතය මොකද්ද මේ? ජොහන් හෙවත් ජොහන් මාක් අංක බර්නබස්ගේ මස්සින. අර පවුල්තුමා එක්ක ගමන් ගියේ නේද? දාපොස් මේ ගෝලෙක්. එතකොට ඔහු සයිප්‍රසයේ ජීවත් වූ ලෙවි ජාතිකෙක්. ලෙවි ගෝත්‍රයයි. පසු කාලේ තම පවුලේ ජෙරුසලමට ආවා. යාට ජෙරුසලමේ ගියක් තිබුණා සුද්ධ මාක් තුමා. ඒතර බර්නබස් කිතුදහම වැළඳගත් පසු තමයි එයා සතුව තිබිච්ච කෙතක් දුන්නා ප්‍රේරිතයන්ගේ මුදල් පාමුල ලැබුවා. ඒතර ක්‍රිස්තු වර්ෂ 38 දී තමයි සුද්ධ මාක් තුමා පේදුරුතුමාගේ දේශනා අහලා කිතුදහම වැළඳගත්තා. සුද්ධ පේදුරුතුමා තම පළමු ලිපියේම කියනවා මාගේ පුත්‍ර මාක් කියලා. තම පළමු ලිපියේම මාක් තුමාව හඳුන්වනවා මාගේ පුත්‍ර මාක්. මාක් තුමාගේ පවුලේ සුද්ධවන්තයි. ඒතර මාක් තුමාගේ මව මරියා ඉස්ලාම ඇගේ නිවස ජෙරුසලමේ තිබිච්ච නිවස කිතුණු රැස්වීම වලට ඉඩ පහසුකම් සපයපු නිවසක් තිබුණා. ඒතර සුද්ධ පේදුරුතුමා ඉරගේ නිදහස් වෙලා ආවම ආවේ මේ ගෙදරට කියලා ක්‍රියා 12 සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 49 කාලෙදී බාර්නබස් පවුලතුමායි මේ අන්තිෝකියට ගිය ගමනේදී මාක් තුමා ජෙරුසලමෙන් පිටත්ව අන්තිෝකියට ගියා. මේ හේතුවෙන් තමයි බාර්නබස් පවුලතුමා අර්ගාවට ගිය අවස්ථාවේදී මාක් ඔවුන්ගෙන් වෙන් වෙලා ජෙරුසලමට පැමිණෙනවා. මෙම වෙන්වීම පවුලතුමාට නුරුස්වා. ඒ කියන්නේ පවුලතුමා එච්චර කැමති නැහැ. සාමාන්‍යයෙන් අපි මේ සුද්ධ මාක්තුමා දිහා බැලුවම පසු ඔබ දැනගන්න මල් වියනේදී නග්නව පලාගිය. නග්නව පලාගිය කියලා එයාම සඳහන් වෙනවා තමන් ගැන. තමා නග්නව පලා. ආයේ මෙතනදිත් අපිට පේනවා ධර්මදූත ගමනේදී පොඩි යාමහර වෙන්නේ නැති එතනොත් පලා යෑමක්. ඒතර මේ චරිතය ගෙන හැර දක්වනවා මේ ආකාරයට. ඒතර මම කිව්වා වගේ බලමු නිරුසන පවුලතුමාට නිරුසන ගැටියක්. තවත් දූත ගමනක් සැලසුම් කරාදී ඒ දූත ගමනේ මාක්ව කැට එකගෙන යන්න පවුලතුමා ඊතරම්ම කැමති වෙන්නේ නැහැ.
ඒ නිසා පාවුලුස් සීලස් සුවාසියාවට යනවා බර්නබස් මාක් සයිප්‍රස්ට යන්න තීරණය කරනවා. පසු කාලයේදී මාක්තුමා මොකද කරන්නේ? පාවුලුතුමාගෙන් අහිංසට ඇවිල්ලා සම්පූර්ණ පේදුරුතුමාට උදව් කරලා ඒ ගැන පේදුරුතුමාගේ ලිපියෙත් සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 61 63 දී වගේ තමයි පාවුලුතුමාව රෝමේ සිරගත කරන කාලයේදී ඔහුගේ සහායට සිටි බවද සනාථ වෙනවා. එතකොට ඒවා කොලෙස්සි පිළිමුන් ලිපිවලත් සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 64 සුදෝ මාක්තුමා සුභාස්නරියන්ට ඇතැයි බොහෝ විශාරද මත පවතිනවා. ඒ කියන්නේ ජෙරුසලම් මන්දිරේ විනාශ වෙන්නට මත්තෙන් මේ පළමු කෘතිය ලියවිලා එනවා සුදෝ මාක් කෙටි සුභාරංචි. ක්‍රිස්තු වර්ෂ 60 60 කාලේ තමයි නීරෝ අධිරාජ්‍ය කාලේ තමයි අපි දන්නවා පේදුරු පව් අය මෙය දෙන්නේ. ඊට පස්සේ මේක ලියවෙන්නේ සුදෝ පාවුලුතුමා දෙවන වරට මේ සිරගත් වූ අවස්ථාවේ එපීසියේ රදුගුරු තිමෝති එපීසියේ තිමෝති තමයි හිටියේ. ඒ දාන දෙවන ලිපියෙත් ඒ ගැන සඳහන් වෙනවා. සුදෝ මාක්තුමා පිළිබඳව දැනගන්න තියෙන එකම සාක්ෂියත් ඒකයි. එම ලිපියෙන් අපිට පැහැදිලි වෙන්නේ මාක්තුමායිම කාල පරිච්ඡේදයේ සුළු ආසියාවේ දූත මෙහෙවරක යෙදී සිටි බව පැහැදිලි වෙනවා. අපි දැන් මෙච්චර කරුණු කතා කරා. නමුත් සමහර කරුණු පරස්පර ඇතමුගේ මතවලට භාජන වෙලා තියෙනවා. මොනවද මේ පරස්පර මත? එනම් සුදෝ මාක්තුමා වගන්තුවට අනුව තරුණ පුද්ගලයෙක් ගෙත්සෙවණි වේ නග්නව පලාගිය. තමාම ලියන කෘතියේ සඳහන් වෙනවා. දැන් මේක විවිධ මතවලට යොමු වෙනවා. මම කියේ සුදෝ මාක්තුමා Taman ගැනමයි ලියවෙන්නේ. නමුත් මේවා විවිධ අයගේ විවිධ මත තියෙනවා. ඇතැම් අය ප්‍රකාශ කරන්නේ එම පුද්ගලයා මාක් කියලා. සුදෝ මාක්තුමා ඔහුගේ පවුලයක ජෙරුසලමේ හිටි බවට හිටිය නිසා සමහරවිට ක්‍රිස්තුස් වහන්සේ ගැන හොඳ මනා අවබෝධයක් තියෙන්නට ඇති. ඒකම බර්නබස් සුදෝ පේදුරුතුමා පාවුලුතුමා වගේ උගතුන් ප්‍රබලයින් ඇසුරු කරපු නිසා එතුමාට තම කෘතිය ලියා ගන්නට අවශ්‍ය දැනුමක් පසුබිමක් සකස් වෙන්නට ඒක පැහැදිලි වෙනවා. මොකද ඇසුරු කරපු අය දිහා බලන්න. එතකොම මේ සුදෝ මාක් සුභාරංචියේ සැලැස්ම ඔබෙන් අහන්න පුළුවන් විභාගය. මෙහි සැලැස්ම. ක්‍රිස්තුස් වහන්සේගේ දූත මෙහි සිදු ස්ථාන ගලපමින් තමයි මෙයා මේ කෘතිය ලියන්නේ. ඒ කියන්නේ භූගෝලීය රාමුවක් තුල තමයි ඉදිරිපත් කරන්නේ මේ සුභාස්න. ඒතර මාක්තුමාගේ සුභාස්නේ සැලැස්ම මේ වගේ. පෙරවදනකින් පටන් අරගෙන ඊළඟට ස්නාවක ජොහන්තුමාගේ දේශනය ඒකම ජේසුස් වහන්සේගේ බෞතිස්ම ස්නාපනය හා පරීක්ෂාව බොහෝම කෙටියෙන් තියෙනවා. පරීක්ෂාව ගලීලී සේවාව අපෝස්තලරුන් කැඳවීම ප්‍රථම ප්‍රාතිහාර්ය. මේ ආකාරයට ඔබේ පෙළ පොතේ මේ විදිහටම පැහැදිලිව තියෙන නිසා ඔබට ඒ අධ්‍යයනය කර හැකි වෙයි. මම ඒ නිසා ඊටු කාරණාවලට යනවා. ඒක ඔබට පැහැදිලි. මෙතනදී මතක තියාගන්න මේ මාක්තුමාගේ අවසාන වගන්ති සමහර විට එතුමාගේම කර්තෘත්වයක් වෙන්නට නොහැකි බවයි කියන්නේ. ඒ කියන්නේ ඔහුගේ කර්තෘත්වයක් නෙවෙයි අන්තිම වගන්ති. ඔහුගේ කර්තෘත්වයට අදාළ වෙන්නේ නැහැ. ඒ එවැනි කරුණු පවා දේවානුභාවයෙන් ලියවෙන්නට ඇත බව සුදෝ සභා මාතාව පිළිගන්නවා. ඒකම සුදෝ පේදුරුතුමා ගැන මාක්තුමා දරන සාක්ෂි අපි බලමු. සුදෝ පේදුරුතුමා ගැන දරු සාක්ෂි මොනවද? දැන් තමාගේම නේද ආభాෂය නැත්නම් තමා ගත්තේ පේදුරුතුමාගේ ආభాෂය. ඒතර ඒ ආభాෂය තුල ලියනකොට මොනවද මෙයා ඉදිරිපත් කරලා තියෙන කරුණු පේදුරුතුමා. සුදෝ මාක් සුභාස්නේ විශේෂත්වයක් තියෙනවා සුදෝ පේදුරු ගැන. මොකක්ද ඒ විශේෂත්වය? ක්‍රිස්තුස් වහන්සේ විසින්ම තෝරාපත් කරගත්තු ප්‍රධානිය සභාවේ ප්‍රධානිය පේදුරුතුමා ලෙස සාක්ෂිය මේ සුදෝ මාක් සුභාරංචියේ සඳහන් වෙනවා. ඒතර මෙම සාක්ෂි දැරීම විවිධ මාර්ග ඔස්සේ පාඨකයා වෙත හරිය ලස්සනට ඉදිරිපත් කරනවා සුදෝ මාක්. කොහොමද මේ තෝරා ගැනීම? පළමු වරට පේදුරුතුමාව හමුවන අවස්ථාව මේ දැල් එළන වෙලාව. ඊළඟට සමහර සිද්ධීන් වල සුදෝ පේදුරුතුමාලා අත්දැකීම් වෙනම සඳහන් කරනවා ජේසුස් වහන්සේ පිළිබඳව. ඒකම පේදුරුතුමා ක්‍රිස්තුස් වහන්සේට ආමන්ත්‍රණය කළ වචන විශේෂව ඉදිරිපත් කරනවා. සුදෝ පේදුරුතුමා තමන්ගේ වැරද්ද පිළිගන්න. ඒවා ගෙන හැර දක්වන සුදෝ මාක් මොකද ඇසුරු කරපු නිසා වෙන්නට. පළමු වරට පේදුරුතුමා ක්‍රිස්තුස් වහන්සේ හමු අවස්ථාව මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්නේ සුදෝ පේදුරුතුමාගේ කැඳවීම.
ඔබෙන් අහන්න පුළුවන් විභාගයේදී කොහොමද ක්‍රිස්තුස් වහන්සේ වමුනේ පේදුරුතුමා පළමු වරට ඒ අවස්ථාවන් 4ක් ලියන්න 5ක් ලියන්න 2ක් ලියන්න આવොත් ඔන්න අවස්ථාවන් ටික තියෙනවා. මේ පැහැදිලි මම හිතන ඔබට අවබෝධ කරගන්න පාසු වෙන විදිහට ඔබේ පෙළ පොතේ සඳහන් නැත්නම් මම මේක ඔබට PDF එකේ එනවා. ඒකම සමහර සිද්ධීන් තුළ පේදුරුතුමාලා අත්දැකීම් සුවිශේෂ ආකාරයෙන් ඉදිරිපත් කරනවා. මොකද ජෛරස්ගේ දියණියව මලුගේ නැගිටුවී. ඒ අවස්ථාවේ පේදුරුතුමා අන්‍ය රූප විලාසයේදී ඉන්නව පේදුරුතුමා. නේද? එතන තාබෝරු කන්දේ. ඒක අනාගතය පිළිබඳ දේශනා කරන අවස්ථාවේදී විශේෂයෙන් ගෙත්සමනු වෙනට පේදුරුතුමාව රැගෙන යනවා. අන්‍ය රූප විලාස වෙන අවස්ථාවේ පේදුරුතුමා මේ හැම අවස්ථාවකම ඉන්නේ. ඒක තමයි චුදෝමා පේදුරුතුමා පිළිබඳව සඳහන් කරනවා. සියසින් දුක පේදුරුතුමා වැනි කෙනෙකුට හැර කිසි කෙනෙකුට මේ වගේ දේවල් දේශනා කරන්න බැරි බව චුදෝමා සිය කුටිහල් උඩින් පෙන්වනවා. ඒකම පේදුරුතුමා පිළිබඳව අපොස්තලගේ යුගයේදී දේශනා කරන්නට ඇති මේ ඉලක්ක සඳහන් වෙනවා. නේද අපොස්තලගේ යුගයේ. ඒකම පේදුරුතුමා ක්‍රිස්තුස් වහන්සේට ආමන්ත්‍රණය කරපු වචන. සුදෝ පේදුරුතුමා කොහොමද ආමන්ත්‍රණය කරන්නේ මාතුමා සුභාස්නේ ඉදිරිපත් කරනවා කොහොමද කියලා. එකක් තමයි ජේසුස් වහන්සේ අහනවා අපි දන්නවා මෙතන කියන්නේ ස්ථාන දැන් මේ මතක් වෙන්නේ නැහැ. උතුරේ ගලිලේට මම මතක් වුණාම කියන්න. ඒදි ජේසුස් වහන්සේ හරියටම වසරක් විතර සේවය කරලා ආපසු හැරී බැලීමක් කරනවා 12 තියාගෙන අහනවා මිනිස්සු මොනවද මං ගැන. මිනිස්සු ඉස්ලාම ඒක තමයි අපිත් කරන්නේ දැන් දහම් පාසලේ දරුවන්ට පොඩි ඇගීමක් නේද? අපි කරලා බලනවා දැන් අවුරුදු වාර 3ට ඇගීමක් දෙනවා. පළවෙනි වාරේ අපි ගන්න පාඩම් 8න් ප්‍රශ්න අහලා බලනවා. අපි උගන්වලා තියෙන එක ළමයාට තේරුණා. ළමයා ලකුණු වරන් නැත්නම් අපි හරියට උගන්වලා නැහැ. දෙවෙනි වාරයේදී පාඩම් 16ක්. තුන්වෙනි වාරයේදී පාඩම් 25ම ඇසුරෙන් අපි ප්‍රශ්න අහනවා. ඒක තමයි අපේ ඇගීම. ජේසුස් වහන්සේ ඔන්න පළවෙනි ඇගීම කරනවා. මේගොල්ලන්ව තියාගෙන අහනවා මේ ප්‍රශ්නේ මිනිස්සු මොනවද මං ගැන කියලා. ඒ උත්තරේ ජේසුස් වහන්සේ තරම්ම සතුටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු ජේසුස් වහන්සේව අඳුරගෙන නැහැ. ඊට පස්සේ අහනවා දෙවෙනි ඇගීමේ ප්‍රශ්නේ ඔබ මොනවද මං ගැන කියලා. ඒතර අනිත් 11 දෙනා විවිධ උත්තර දෙද්දී පේදුරුතුමා විතරයි සුදු පේදුරුතුමා කියන ඔබ ක්‍රිස්තුස් වරයාය. ආලේපකෙන් නතරන් වාසේ මෙසියස්. එතකොට මේ මෙසියස් ඔබ මෙසියස් කියලා කියද්දිම ජේසුස් වහන්සේ පේදුරුට කියන්නේ පේදුරු මේක ඔබ නෙවෙයි කියන්නේ. පේදුරු මේක ඔයාගේ අදහසක් නෙවෙයි. ඔබ තුල සුද්ධාත්ම ක්‍රියාකාරීත්වය තුල පැමිණි පිළිතුරක්. සුද්ධාත්මයන් වහන්සේ ඒ ආකාරයට ජේසුස් වහන්සේ පේදුරුගේ ප්‍රකාශය සුදෝමාතුමා පේදුරු කළ ප්‍රකාශය සහ සුද්ධාත්ම අනුභවයෙන් කියවන බවට ප්‍රකාශ වෙනවා. රූප විපර්යාසයේදී අපි දන්නවා මොකද වෙන්නේ. හරි ලක්ෂණ තැනක් නෑ. අපි මණ්ඩප 3ක් මහත නේද? හරි ලස්සනට යක් කියනවා. අපි දැන් එයා දකිනවා එතන මෝසස් එලියා නේද? ඒක හරි රූප විපර්යාසෙ හැමදාම ඉන්නේ. ස්වර්ග රාජ්‍යයේ සඳහා ඉස්වීම පිළිබඳ සියල්ල අතහැරලා අපි ආවා කියලා තමයි පේදුරුතුමා කියන්නේ. දැන් මාක්තුමා මේවා ගැන හැර දක්වනවා. අර ශාප කරද්දී වියලිය අත්තික ගස්සට වෙච්ච දේ දැක්කා. දැකලා තමයි ඔහු මේ වගේ කතා කරන්නේ. එතකොට අන්තිම රාත්‍රී භෝජනයේදී සුදු මාක්තුමා පෙන්නන හැමදෙනාම පැටලුණා. මම නම් එහෙම කරන්නේ නැහැ කියලා කියන්නේ. හරි මුකරි හරියට කතා කරනවා. මේ පෙරදුගේ චරිතය ගැන හැර දක්වන්නේ ආකාරය. ඒකම බලමු පේදුරුතුමා තම වරද පිළිගන්නවා. මොකද්ද මාක්තුමා පෙන්වා දෙන විදියට ප්‍රශංසාව ගැන දෙන තොරතුරු නෙමෙයි. පේදුරුතුමා ගැන ප්‍රශංසාවකට ලක් වෙනවට වැඩිය ප්‍රකාශ කරනවා. එයා මුහුද මත ඇවිදින්න ගිහිල්ලා අර ජේසුස් වහන්සේ එක තිබුණු eye to eye contact එක නැති වෙනකොටම ඔහු මොකද ඔහුට වෙන්නේ ගලිල මුහුදේ නේද දුර්වලකම්. ඒ අවස්ථා විශේෂයෙන් පෙන්නලා දෙනවා. පේදුරුතුමාට සමහර අවස්ථාවල තරවටු කරනවා ජේසුස් වහන්සේ නේද? තරවටු කරනවා. ගාතදින් එකම පේදුරුතුමාගේ අපලාපේ උපාරන් ජේසුස් වහන්සේව හඳුනන්නේ නැහැ කියන්නේ. විශේෂ මාත්මයිත්‍යපත්න ක්‍රිස්තුස් වහන්සේව දැන් සිය පරිච්ඡේද 16 තුලින් මේ සුභාසන තුලින් ක්‍රිස්තුස් වහන්සේව පියවර දෙකක් ඔස්සේ සුදෝමාතුමා හඳුන්වා දෙනවා. පේදුරුතුමාගේ ජීවිතේ ඉතාම වැදගත් සිද්ධීන් තුනක් සඳහන් කරනවා. හොඳට මතක තියාගන්න. සුදෝමාතුමා
සිය කෘතියේ ජේසුස් වහන්සේව පියවර දෙකකින්ද සුදු පේදුරුතුමාගේ ජීවිතේ වැදගත් අවස්ථා සිද්ධි 3ක්ද ගෙනහැර දක්වනවා. බලමු. මොකද්ද මේ ජේසුස් වහන්සේ ඉදිරිපත් කරන පියවර දෙක? ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ විස්මිත වුණා. ඒ කියන්නේ මෙයා ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්නේ මිනිස්සු අපේ ගැන පැහැදිලි කරනවා. ඒකම මෙසියස් කියලා කාටවත් කියන්න එපා කියන එක. තමයි ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව සුදු මාර්තුමා ගෙනහැර දක්වන පළමු පියවර. මේ ගැන විස්තර කරද්දී විස්මිත වුණා කියන්නේ මොකද්ද? අනුශාසනාව ගැන දැනගත්තාම මෙතින මාර්කේ 22 සුදුම විස්මිත වුණා. සියල්ලෝම ඒ ප්‍රාත්‍යාර කරන සියල්ලෝම මාවිත වුණා. ඒතර මෙන්න මේ වගේ තමයි ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව ඉදිරිපත් කරන්නේ. ඒකම දෙවෙනි එක තමයි ක්‍රිස්තුස් වහන්සේ කිතු සමිඳුගේ අනන්‍යතාවය කාටවත් පිළිකරන්න එපා කියලා කියනවා නේද? කුෂ්ඨ රෝගීන් සුව කරන්න කියනවා කාටවත් කියන්න එපා. බෙත්සයිදාවේ අන්ධයාව සුව කරන්න කියනවා කාටවත් මේ ගැන කියන්න එපා කියලා. මොකද පේදුරුතුමාගේ පිළිතුර මෙසියස් වහන්සේ නේද? එදා රෝම අධිරාජ්‍ය තුල ඒ පාලනය නතර වෙලා ඉති සමහර අය දේශපාලන ගැලවුම්කරුවෙකු බලාපොරොත්තු වුණා ජේසුස් වහන්සේ ඔවුන් මෙසියස් කියන නාමෙන් වීරවරු වෙන්න උත්සාහ කරත් ජේසුස් වහන්සේ එය රැකගත් රහසක් වශයෙන් තමා දේශපාලන ගැලවුම්කරුවෙකු අධ්‍යාත්මික ගැලවුම්කරුවෙකු වශයෙන් තමයි උන්වහන්සේට අවශ්‍ය වුණේ ජනතාව ඉදිරියේ පෙනෙන්න අර පෙන්වන පිළිච්ච වැරදි මත තුලින් නික්මෙන. ඒකම දෙවන පියවර බලමු අපි සුදෝ මාතුමා පෙන්වන ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දෙවනි පියවර මොකක්ද? දෙවනි පියවර තමයි මනුෂ්‍ය පුත්‍රයන් ලෙස පෙන්වන්නේ. එතකොට සැබෑ මෙසියස් තුමාගේ දූත මෙහෙය සැබෑ ස්වභාවය මොකක්ද? දූත ස්වභාවය සැබෑ මෙසියස් තුමාගේ සේවය මොකක්ද? එතකොට විශේෂ නාමයකින් තමයි හඳුන්වන්නේ මෙසියස් නෙමෙයි මනුෂ්‍ය පුත්‍රයන්. එතකොට බාර් එනොෂ් යන්නේ අරමයි කියන වාචනේ තේරුම බාර් එනොෂ් කියන්නේ මනුෂ්‍ය පුත්‍රයන්. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව සුදු මාතුමා ඉදිරිපත් කර දෙවෙනි පියවර. පළමු පියවර ඒ ආකාරයට විස්මිත වීම සංගවා ගැනීම මෙසියස් බව දෙවෙනි එක මේ. හොඳයි. අපි එතනදී බලමු දිවසිවර දානියල් පෙන්වලා දෙනවා මනුෂ්‍ය පුත්‍රයා අහසේ බලාපොරොත්තු පිරිවරගෙන එනවා කියලා දිවසිවර දානියල්. දැන් දෙවෙනි ඊසාය කියන්නේ මොකද්ද? කියන ක්‍රිස්තුව ඊසාය 60 ගණන් පරිච්ඡේද 50 ගණන් වල දෙවෙනි ඊසායනේ. දෙවෙනි ඊසාය 50 ගණන් වල කියනකොට දුක් විඳ සේවය. අහසේ වලාකුළු පිරිවරාගෙන ඉන්න පාවලකෙක් කියලා දිවසිවර දානියල් කියන්නේ. දිවසිවර දානියල් කියන්නේ ඊසාය දිවසිවරයා කියනවා දුක් විඳින සේවකයෙක්. දැන් බලන්න සුදු මාතුමා මෙන්න වගන් මෙන්න ප්‍රකාශන මෙන්න අනාවැකි කොහොමද හරි ලස්සනට ගලපනවා. මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්න ප්‍රතික්ෂේප කරනු ලබන්න. හැබැයි තෙදිනකින් උත්තාන වන බව සුදු මාතුමා සඳහන් කරනවා. ඒකම දානියල් දිවසිවරයේ තියෙන උත්කෘෂ්ඨභාවයත් එතනට යොමු කරනවා. යෙසායාගේකත් යොමු කරනවා. යෙසායා කියලා දුක් විඳින සේවකයා දානියල් පෙන්වන උත්කෘෂ්ඨභාවය කොයි ආකාරයෙන්ද පෙන්වන්නේ සුදු මාතුමා මනුෂ්‍ය පුත්‍රයාණන් මහා බල පරාක්‍රමයෙන් වඩන බව නැවත නැගිටීම නැවත පැමිණීම මහා බල ප්‍රකාරයෙන් බල පරාක්‍රමයෙන් වඩන බව සුදු දානියල් තුමාගේ දිවස් වැකිය සනාථ කරමින් ගෙනහැර දක්වනවා. දැන් අපි යන ආයේ ක්‍රියාකාරකමකට තවත් ක්‍රියාකාරකමක් තියෙනවා අපිට තව මතේ තුමා ගැනත් කතා කරන්න තියෙනවා. එතකොට අපි මේ ක්‍රියාකාරකම එකක් දෙකක් කරලා අපි ඉක්මනට යමු. ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්න් බව පිටු අංක 37ට යන් මනුෂ්‍ය පුත්‍රයන්න් බව ප්‍රකාශ කරපු අවස්ථාව තමයි තියෙන්නේ. ඔයගලන්ට මේක හෝම්වර්ක් හැට ගන්න පුළුවන්. දැන් අපිට නිකන් එක්කෙනෙක් දෙන්නේ කියමු බලන්න. පිටු අංක 37 සුදෝමා 8:31 මොකද්ද තියෙන්නේ මනුෂ්‍ය පුත්‍රයන්න් ගැන? මනුෂ්‍ය පුත්‍රයන් බොහෝ දුක් විඳින්නන් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරණු ලබන්නටත් නැවත නැගිටින්නටත් නියම බව. හරියටම හරි. දැන් කවුරු ගැනද කාගේ කීමනක්ද මේ ස්ථිර කරේ? යෙසායා දිවසිවරයාගේ වගන්තිය නේ. ඊළඟ එක බලමු සුද්ධ මාක් 8:38
මනුෂ්‍ය පුත්‍රයාණෝ තේජසින් ශුද්ධ දූතයන් පිරිවරා වඩින කල උන්වහන්සේ ඔහු ගැනත් ලැජ්ජා වනු ඇත. හොඳටම හරි. දැන් පැහැදිලි වෙනවද මම කිව්ව දේ තේරුණාද ඔයගලන්ට? පැහැදිලිද? ඔව් මිස්. තේරුණාද? දැන් විභාගෙට උත්තර ලියා ගන්න පුළුවන් නේද? හොඳයි. අපි එන යමුද අපිට තව ගොඩක් තියෙනවා කතා කරන්න. මධ්‍ය තුමක් කියනවා. හරි. හොඳයි. අපි යන් ඊළඟ කොටසට. එතකොට මේ විදිහට ඔයගලන්ට පුළුවන් හිස්තැන් පුරවන්න. මේක ඔයගලන් දන්න. දැන් මේක පොඩ්ඩක් සාකච්ඡා කරමු. මාර්ක් සුභාෂ්නේ විශේෂ ලක්ෂණ. දැන් අනිත් සුභාරංචි වලට වැඩි ඡණ්ඩ මාරුතය ගැන සඳහන් කරද්දී සමදර්ශන සුවිශේෂවල සුදෝමාතුමා ඔරුවේ අවරෙහි මෙත්තයක් ගැන සඳහන් කරනවා. මෙත්තයක් ගැන අරගොල්ලන්ගේ නැහැ. ජාකොබ් සහ ජෝම් සහෝදරයෝ ජේසුස්ගේ මූලිකම ශ්‍රාවකයෝ එයාලට ගර්ජනා පුත්‍රයෝ ලෙස තමයි සුදෝමාතුමා හඳුන්වන්නේ. ජෙරුකෝවේ අන්ධයා සුව කරද්දී බර්තිමේයස් කියන නමින් ඔහුව හඳුන්වනවා. ඔබට පැහැදිලි වෙනවා ඇති අනිත් විශේෂයක සංසන්දනය කරද්දී මේ කරුණු ටික තමයි එතුමාගේ සුවිශේෂයට ආවේනික විශේෂ කරුණු. විශේෂ කරුණු කියලා හුවොත් ඔබට මේක ලියන්න පුළුවන්. මම මේ PDF එකේ වෙනවා. ඔබට පැහැදිලිව තියෙන නිසා පාඩම් කරගන්න පහසුයි. ඒකම සුදෝමාතුමා තම සුවිශේෂය රචනා කරන්නේ හරියට කුඩා දරුවෙක් කතන්දරයක් කියනවා. කුඩා දරුවෙක් කොහොමද දරුවෙකුට අපි කතන්දරයක් කියන්නේ? එකෙනෙහිම එවිට තවද එකෙනෙහිම කියන වචනය 40 වතාවක් තියෙනවලු මේ සුවිශේෂය. ඔබ ෆ්‍රී වලතුණු තරම් බලන්න ඇත්තද මම මේ කියන්නේ කියලා. එකෙනෙහිම කියන එක 40 වතාවක්. ඇයි මේ කුඩා දරුවෙකුට කතාවක් කියනවා වගේ තමයි මෙතුමා මේක ලියන්නේ. ඒකම එතුමා හඳුන්වා දෙන්නේ ජේසුස් වහන්සේව වඩුවා කියලා. වඩුවා. නමුත් සුදෝ මතේතුමා වඩුවාගේ පුතා ලෙස හඳුන්වනවා. වඩුවාගේ පුතා. මේ ඔයගලන්ට මාක්ස් විශේෂ 6 තුනේ තියෙනවා. මේක බලලා තියෙන්නේ අධ්‍යයනය කරලා ඔබ කතා කරේ වඩුවා කියන වචනයෙන් තමයි එතුමා. ඒකම ඔබට පේනවා ඇති චිත්ත වේගී ජේසුස් වහන්සේගේ චිත්ත වේගී ස්වභාවයන් ප්‍රකාශ කරන ආකාර 4ක් යවුවා. උන්වහන්සේ සුසුම්ලා අනුකම්පාව දක්වා සමහර අවස්ථාවල කරවටු අමනාප වීම කුසගීම දැන් මේ ඔක්කොම මිනිස්ය චිත්ත වේගී සිතුවිලිනේ මිනිස්ය හැඟීම් හරිය ලස්සනට මාතුමා සිය කෘතියේදී පෙන්නලා දෙනවා. පැහැදිලිද දැන් සුදෝ මාතුමාගේ සුභාරංචි අපි මතේවුස් තුමාගේ සුභාරංචියට යන්න තමයි දැන් දැක්ටි වෙන්නේ. ඉස්ලාම් කියමු බලන්න පැහැදිලිද කියලා? කාටවත් පැහැදිලි නැද්ද? සුදෝ මාතුමාගේ සුභාරංචිය ගැන තමයි මෙච්චර කතා කරේ ඔබට අදාළ විෂය නිර්දේශයට අනුව. පැහැදිලි ටීචර්. එහෙනම් අපි යන්න පුළුවන් නේද? සුභාස්නට මතේව් සුභාරංචිත් කරමු නැත්නම් අපිට මේවා අධ්‍යයනින්න බෑ පුතේ මම ආරම්භයේදීම කිව්වනේ ගුරු භවතුනි අපිට අද ටිකක් වැඩි කොටසක් තියෙනවා. ඒ නිසා අපි මේ ගැන කතා කරනවා. මොකද මේක තව දාන්න බෑ. ඊළඟ සතිය අපිට සුදු ලෝක සුභාරංචියක් තියෙන නිසා අපි කතා කරමු නේද මතේව් සුභාරංචිය ගැන? ඒක වැඩි විස්තර නෑ. බොහොම කෙටියෙන් යන්න පුළුවන්. සුදෝ මතේව් සුභාස්නට හැඳින්වීමක් තියෙනවා. මොකක්ද මේ හැඳින්වීම? මතේව් 9:9. ඔබට ඕන වෙලාවක පෙරලා බලන්න මතේව් 9:9. ලූක් 12:12 තමයි සුදෝ මාතුමා ගැන ක්‍රියා 12:12 තමයි සුදෝ මාතුමා ගැන තියෙන්නේ. මතේව් විශේෂයේ 9:9 තියෙනවා ලෙවි තුමාවගේ කැඳවීම. රේගු පොලේ හිටපු ජේසුස් වහන්සේ හම්බින් යනකොට දැක්කලා නේද? මානුවෙන්ද කිව්වහම මේ ලෙවි හෙවත් මතේව් ජේසුස් වහන්සේ පසුපස ගියා සුංගම්මය කරන්න. සුංගම්මය කරන්න ඒක නවත්තර හේමම ගියා. ඒකට මෙයා හරියටම කියනවා නම් අපි සකේවුස් කියන්නේ බදු අය කරන්නේ. ඒතර බදු අය කරන්නට සුංගම්මය කරන්න මොකද කරන්නේ? මුදල් ගිල්ල දෙනවා. ඒතර බදු අය කරන ජොලි ලොක් කෙනෙක්. හරි මෙයා එම හිතක් වෙයි කෙනෙක්. ඒතර සීමොන් පේදුරු ලෙසත් අපි දන්නවා සීමොන් පේදුරු නා වගේ ලෙවි මතේව් වෙන්නට ඇති කියන එක තමයි මෙතනදී අපි තේරුම් ගන්න තියෙන්නේ. ලෙවි මතේව්. සීමොන් පේදුරු නා. ඒතර හීබ්‍රු බසින් මත්තියාහු මත්තායි කියන වචනය තේරුම තමයි දෙවියන් වහන්සේගේ තිරිනේ. ඒතර ඒක ග්‍රීක පරිවර්තනය වන්නේ මත්තසියෝස් කියන නම. මත්තසියෝස් කියන නම. හරි. හොඳයි.
දැන් අපි යනවා ඊළඟ කොටසට. දැන් මේක සුද්ධෝ මතයුතුමා ලිව්වා කියන්න තියෙන සාක්ෂි. එහිදී අභ්‍යන්තර සාක්ෂි බාහිර සාක්ෂි. අභ්‍යන්තර සාක්ෂි තමයි මතයුතුමා කියන්නේ ජේසුස් වහන්සේම තෝරගත්තු ශ්‍රාවකයෙක්. සුද්ධෝ මාර්තුමා කියන්නේ ජේසුස් වහන්සේ තෝරගත්තේ නෑ. එයා සුද්ධෝ පේතුරුතුමාගේ සුද්ධෝ පාවුලුතුමාගේ බර්නබස් වගේ ඇසුරෙන් තමයි ලිව්වේ. නමුත් මෙයා ජේසුස් වහන්සේම ආරාධනා කරපු ශ්‍රාවකයෙක්. ඒක බාහිර සාක්ෂි. ඒක පලස්තීන ගැන හොඳ අවබෝධයක් තිබුණා. ජුදා චාරිත්‍ර වාරිත්‍ර ගැන හොඳ දැනුමක් තිබුණා. ඒකම පුරාණ ගිවිසුම ගැන මනා දැනුමක් තිබිච්ච දක්ෂ ගුරුවරයෙක්. ඒ පරිච්ඡේද 26ක් තියෙනවා. දීර්ඝම සුවිසුභාරංචි. පරිච්ඡේද 26. එතකොට මේක මෙතුමා ලිව්වා කියන බාහිර සාක්ෂි තමයි අර පපියාස් රජතුමා අර මං කිව්වා වගේ නේද? කියන්නේ ඉස්සලම ඇරමික් භාෂාවෙන් ලියා තියෙනවා කියලා කිව්වා. පසුව තමයි ග්‍රීක භාෂාවෙන් කියන එක නේ තියෙන්නේ. ඒක අනිත් පොත්වල තමයි තියෙන්නේ. ඔබට අදාළ මේ කොටස විතරයි. එකම ක්‍රිස්තු වර්ෂ 180 දී ඉරේනියස් තුමා කියන රෝමේ ජුදෙව්වන්ගේ භාෂාවෙන් ලියුණු ග්‍රීක භාෂාව. ඒකම ඔරිගන් 30 වෙනි තුමා නේද? ඒ අය කියනවා එව්සේබියස් වගේ අය කියනවා මෙය රචනා කරේ මේ ලෙවි හෙවත් මතෙව් 9:9 සඳහන් වන ලෙවි හෙවත් මතෙව් තුමා ජේසුස් වහන්සේගේම ගෝලයා නැත්නම් අපොස්තලයා කියලා. හොඳයි අපි බලමු ඊළඟ කොටස්. කොයි කාලෙද මේක ලියුනේ? කාලේ. ඒතර සුදු ඉරේනියස් මුනිතුමා ප්‍රකාශ කරනවා මේක ලියවිලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 68ට පෙරදී. ක්‍රිස්තු වර්ෂ 68ට පෙරදී. එහෙත් අභ්‍යන්තර සාක්ෂි අනුව තියෙන්නේ නම් ක්‍රිස්තු වර්ෂ 70 වෙනි පස්සේ ලියවුණු බව. එතකොට ඒක ගොඩාක් බහුතර මතයක් තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 70 වෙනි පස්සේ ලියවුණා කියලා. නමුත් සුදු ඉරේනියස් තුමා කියන්නේ 68ට ක්‍රිස්තු වර්ෂ 68ට පෙර ලියන ලද කියලා. ලියවෙලා තියෙන්නේ කොහෙද? සිරියාවේ අන්තියෝකියේ. සිරියාවේ අන්තියෝකියේ ඉඳලා තමයි ලියලා තියෙන්නේ. ඒතර සුභාෂ්නේ සැකැස්ම කොයි වගේද? මේ මතෙව් සුභාරංචියේ සැකැස්ම. ක්‍රිස්තුස් වහන්සේ නව මෝසස් මං කිව්වා මතෙව් තුමා ලියන්නේ දේශනා පහක් ජේසුස් වහන්සේගේ සුභාෂ්න දේශනා පහකින් හරියට මෝසස් තුමා මොකද ජුදා මිනිසුන්ට ජුදා මිනිස්සුන්ට ඒතු ගන්න හදනවා. උගලන් මරලා දාපු උගලන්ව කුරුසපත් කරපු ඒ ජේසුස් වහන්සේ තමයි මෙසියස්. අනාදී ඉඳලා ආබ්‍රහම්ගේ තෝරාගත්තු පරම්පරාවේ ඉඳලා එන ජේසුස් වහන්සේ කියන එකයි එතුමා පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. හරියට පංච පුස්තකයේ වගේ තමයි. දැන් වැඩක් තියෙනවා ඔයගලන්ට. මම ඒක දැන් අහන්නේ නැහැ වෙලාව මදි නිසා. කරුණා කරලා පිටු අංක 39 පෙරලගෙන එහි පෙරවදන දේව රාජ්‍ය පිළිබඳව සාකච්ඡා කිරීම ඔයගලන්ට මම මේක එවුවම් PDF එක ලියන්න. ලියලා පුරුදු වෙන්න. ඒක ඔයගලන්ට හෝම්වර්ක් එකක් වශයෙන් මම දෙනවා. ඒකම මේ විදියට දෙවන පොත ගරීල සේවයේ තෙවන පොත විවාද හා උපමා හරි ලස්සනට සුභාෂ්න රචනා කරලා තියෙනවා. පරිච්ඡේද 26ක් තුල මෙන්න මේ ආකාරයට ඔබ ලියද්දී ඔබට හේතු ගන්නේ හැකිනම් ඒවල බලන්න එකම සුද්ධෝ මතේ සුභාෂ්නේ අරමුණු හා මූලික ධර්මය මොනවද? අරමුණු පරම අරමුණ වන්නේ මෙසියස් වහන්සේ තමයි. ජේසුස් වහන්සේ පලස්තීනයේ ජුදාවරුන්ට තහවුරු කරන්න ගියා. මෙසියස් කියන්නේ ජේසුස් වහන්සේ. ඔයගොල්ලන් බලාගෙන හිටපු ගැලවුම් කාර්යය තමයි මේ ජේසුස්. එයාලා බලාපොරොත්තු වෙති දාවිත් වගේ රජෙක් නේ. ඒගොල්ලන් දැන් රෝම අධිරාජ්‍යයට යටත් වෙලානේ. ඊට ඉස්සෙල්ලා ග්‍රීක අධිරාජ්‍යයට. පර්සියාට මේ යටත් වෙලා හිටපු නිසා දැන් මේගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ දාවිත් වගේ රජෙක්. මේගොල්ලන් නිදහස් කරගන්න. ජේසුස් වහන්සේ දේශපාලනික නායකයෙක් නේ. අධ්‍යාත්මික නායකයෙක්. ඒක තමයි මේ සුදු මතේ උතුමාට සිය කෘතිය තුලින් පෙන්වා දෙන්න අවශ්‍ය වුණේ. ඒකයි අර මං කිව්වේ හොඳ දක්ෂ ගුරුවරයෙක් හොඳට ජුදාවරු ගැන දැනගෙන හිටියා. ජුදා ඉතිහාසය දැනගෙන හිටියා. ඒ නිසා ජේසුස් වහන්සේ දාවිත් පරපුරෙන් ආවා කියලා පෙන්ලා දෙනවා. ඒතර දාවිත්ගේ පුත්‍රයා ඒ කියන්නේ දිවැසි වැකි බහුතරයක් සනාථ කරනවා තම කෘතිය තුල. නව මෝසස් මොකද මෝසස් තමයි ඊශ්‍රායල් ජනතාව නික්ම යාමේ ගමන තුලින් පොරොන්දු දේශයට අරගෙන ආපු ගැලවුම්.
දැන් මේ නව මෝසස් නව මෝසස් තමයි මේ නීති පද්ධතිය අපිට දීලා රූප විපර්යාසය තුලින් ගෙනහැර දක්වන නව මෝසස් ලෙස ජේසුස් වහන්සේව කන්ද උඩ දේශනාවෙන් මෝසස් වගේ කන්ද උඩ දේශනාව. හොඳයි. ඊට පස්සේ අපි බලමු මේ ශිෂ්තුමා ගැන දිවස් වැටි ගොඩාක් ඉෂ්ට වුණ බව පෙන්වලා දෙනවා මෙහිදී. ඒතරම ජේසුස් වහන්සේ දේව බලෙන් පූර්ණ මෙසියස් වහන්සේ. ඒක තමයි ওই ප්‍රාතිහාර්ය කර දේව බලය. දේව බලයේ තියෙන්නේ මැවුම්කාර දෙවියන් වහන්සේ සතු බලය තමයි මෙහිදී ගෙනහර පාන්නේ මෙසියස් වහන්සේව ඉදිරිපත් කරන්නේ මේ ආකාරයට. ජේසුස් වහන්සේ දේව රාජ්‍ය ආරම්භ කළා. ප්‍රදේශන පහේම දේව රාජ්‍ය වෙනුවට සුදෝ මතේතුමාගෙන හැර දක්වන්නේ දේව රාජ්‍ය නෙමෙයි ස්වර්ග රාජ්‍ය කියන වචනේ. ස්වර්ග රාජ්‍ය අපි බලමු ඇයි එහෙම ප්‍රකාශ කරන්නේ. ඒකම අපිට දැන් ඔබට පේන වැති මේ තිරේ දිස් වෙන නිසා ඔබට හොඳට බලාගන්න හැකි. පැහැදිලිව මම කියනවා මම මේක ඔයගලන්ට PDF එකේ වෙනවා. මතේතුමා 41 වතාවක්ම පුරාණ ගිවිසුමේ සඳහන් වෙන දිවස් වැකි ගෙනහැර දක්වනවා 41 වතාවක්. 21ක් මේන් 21ක් සුදෝ ලූක්තුමා ගෙනහැර දක්වලා සනාථ කරනවා. 21. ඒ කියන්නේ මේ තමයි මෙසියස් වහන්සේ. අනාදී ඉඳලා බලාපොරොත්තු වෙච්ච කෙනා. ඔයාව තමයි ඔයගොල්ලෝ කුසපත් කරලා මැරුවේ. ඔවුන් වහන්සේ උත්තාන වුණා කියලා සනාථ කරනවා. ඊළඟට ඉතිරි 21ක් ගියාම ඉතුරු 20ක් වෙනවනේ. ඉතුරු 20 10ක්ම සුද්ධෝ මතේතුමාගේ සුභාරංචි විතරමයි තියෙන්නේ. ඒකයි Tamanටම ආවේනික වූ සිදුවීම් නැත්නම් උපුටන 10ක් තියෙනවා. වෙන කිසිම තැනක සඳහන් නොවන නවගුස්නේ කොහෙවත්ම සඳහන් නොවන. ඉතිරි 10යි තියෙන්නට පුළුවන් වෙනත් තැන්. හොඳයි අපි බලමු ඉතුරු ටික මේ සුද්ධෝ මතේතුමාගේ සුභාරංචි. මේකත් ඔබට හෝම්වර්ක් මේ පොතේ පැහැදිලිව තියෙනවා සුද්ධෝ මතේතුමාටම ආවේනිකව උපුටා ගැනීම ටික. දැන් අර මං කිව්ව සියල්ලම තියෙනවා දිවසාවලියත් එක්ක එයාටම ආවේනික 10ක් තියෙනවා කියන්නේ. ඒ 10ම තියෙනවා පිටු අංක 40. බලන්න පොඩ්ඩක්. පිටු අංක 40 පෙරලා බලන්න. ඒ 10ම පිටු අංක 40 තියෙනවා. දිවසාවලියක් තියෙනවා, සුභාස්න තියෙනවා. දැක්කද 10ම තියෙනවා. දැක්කනම් දැක්ක කියන්න බලන්න. මට එකක් දෙකක් කියන්න බලන්න. කියන්න මොකද්ද කියන්නේ? ඒසායගේ මොකද්ද කියන්නේ? කන්‍යාවකගෙන් ඉපදීම. හොසියා දිවසිවරයාගේ එකක් මොනවාද අර උපුටගෙන තියෙන්නේ? මිසරයට පලා යාම. ආයෙ තියෙනවා ජෙරමියාගේ ගැන මොනවද තියෙන්නේ? ජෙරමියා මොනවද කියන්නේ? ලදරු ඝාතනය. ලදරු ඒ කියන්නේ ජේසුස් වහන්සේ අපි දන්නවා මතේතුමා විතරමයි මේ ලදරු ඝාතනය ඊජිප්තුවට පලා යාම නැවත පැමිණීම මේ ඔක්කොම මතේතුමාටම ආවේනික කොට. ඒකට බලන්න මේ යෙසායා දිවස්වරයා පුරාණ ගිවිසුමේ දිවසාවලියේ කරුණු අරගෙන තමයි ජේසුස් වහන්සේට මෙහෙම වුණා. ජේසුස් ලදරු ඝාතනයක් වුණා. ජේසුස් වහන්සේ ඊජිප්තුවට ගියා. මරියතුමිය හා යුසේතුමා අතර දැන් මේ ඔක්කොම ලියලා ගෙන හැර දක්වන්නේ මේ ඔබ බලාපොරොත්තු වෙන්න හිටපු මෙසියස් වහන්සේ බව පෙන්වනවා. එතන සුද්ධෝ මතේතුමාට ආවේනික කොටස් තියෙනවා. මම අර කිව්වා වගේ පිටුවන් 41ේම තමයි. ඔයගලන්ට දැන් ඒවා තියෙන්නේ හෝම්වර්ක්. මොකද ඔය හරිය පැහැදිලිව තියෙනවා. මම දන්නවා ඔබට ස්වයං අධ්‍යයනයක යෙදෙන්න පුළුවන් ඒක. මොකද්ද? ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය පිළිබඳ කරුණු. මොකද්ද? සුදෝ මතේතුමාටම ආවේනික වූ ජේසුස් වහන්සේ වදාළ උපමා ටික. එතකොට ජේසුස් වහන්සේ වදාළ උපදේශ බලන්න පිටුවංක 41 තියෙනවා. මට එකක් දෙකක් කියන්න. උපමා මතේතුමා විතරක් සඳහන් කරන උපමා කියලා වෙනම අනුමාතෘකාවක් යට තියෙනවා. බලන්න පැහැදිලිව තියෙනවානේ. ආය අපිට උගන්වන්න දෙයක් නැහැනේ. දරුවනේ ඔයගලන්ට ගුරු බවතුනේ. මොකද උපමාවක් කියන්නේ මතේතුමා විතරක්. අන්දක් මත පිහිටි නුවර. මතේතුමා විතරයි ඉදිරිපත් කරන්නේ. ඊළඟ එක ඌරන් ඉදිරියේ වැටේ විසිකිරීම. ඕක හරි ලස්සනයි. ඒ කියන්නේ වටිනා දේවල් ඌරන් ඉදිරියේ දාන්න එපා. මොකද සමහර අයට අපේ මේ වටිනා දේවල් වටින්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය අයට දෙන්න යන්න එපා. නිහඬ වීම විතරයි. ඔබේ වටිනා දේවල් හරි දැන් තේරුණා නේද? පුළුවන් නේද ඔක් කරන්න? පැහැදිලිව තියෙනවනේ ඔබේ විෂය නිර්දේශය. ඉතින් අපි ඒවා දැන් සාකච්ඡා කරන එකේ
වැඩි මම හිතන්නේ ඔබ කරන්න ගත්තොත් ඔබ ඒවා කරොත් ඔබට හොඳට මතකයට යයි මම මේ කියලා දෙනවා පැහැදිලිව පොතේ තියෙන නිසා. ඒතර අට වෙන කල්ම තමයි සුදු මත්තේතුමාගේ ලේඛන ශෛලිය කොහොමද පෙන්වන්නේ? ඒතර ජේසුස් වහන්සේගේ දැන් අපි කියවනේ සුදු මාතුමා ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලට වඩා ක්‍රියාවටයි මුල් තැනක් දෙන්නේ කියලා. ඒක තමයි සුදු මාතුමා කියන්නේ. ක්‍රියාව. මෙතනදී ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලට වැඩි අවධානයක් දෙනවා ක්‍රියාවට වැඩි. ඉගැන්වීම මොකද මෝසස් තුමා වගේ ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. ඉගැන්වීම. උතර සුබ ආසන තුල ක්‍රිස්තුස් වහන්සේගේ දේශනාවලට තමයි මූලික ස්ථානය. කතන්දර තුලින් ඒ පසුබිම සකස් කරනවා. යමක් කියද්දී අපිත් එහෙම නෙවෙයි දරුවට උගන්වද්දී අපි ඒක තහවුරු කරන්න යමක් කියලා තමයි ඒ දේ තහවුරු කරන්නේ. ඒ වගේ තමයි මේ සුදු මතේතුමා ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලට පසුබිම පෙන්නනවා. ඒකම ප්‍රධාන ඉගැන්වීම් රාශියක් කඳුළු දේශනාවේ ඒ කියන්නේ මතේ 5:6-7 කියන පරිච්ඡේද තුනේම තියෙන්නේ කඳුළු දේශනාවේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම්. ඒකම සුදු මතේතුමාගේ ලේඛන ශෛලියේ කෙටි භාෂා ශෛලියක් තමයි තියෙන්නේ. කෙටි සුදු මතේතුමා දීර්ඝව විස්තර කරද්දී මේ දිහා සංසන්දනාත්මක ඇසකින් බලලා තමයි නිදසුන් සහිතව ඔයගොල්ලන් ලියන්නට අවශ්‍යයි මේක. ඒ කියන්නේ සුදු මාතුමා කොහොමද ලේඛන ගත කරන්නේ? මේකට සුදු මතේතුමා කොහොමද? දැන් උදාහරණයක් ගත්තම අංශභාගී රෝගියා ගැන මාතුමා මොනවද කරන්නේ? මතේ අපි මේ වගේ සංසන්දනාත්මකව අධ්‍යයනය කරුවොත් ඔබට මේකෙන් බඳන හොඳ අවබෝධයක් වෙයි. මොකද මතේතුමාට තියෙන කෙටි භාෂා ශෛලිය. ඒතකොට මේ සිද්ධිය සුදු මේ කෙටි භාෂා ශෛලිය දක්වන බවත් ඒ සිද්ධිය සුදු මතේතුමා දීර්ඝ විස්තර කරන ආකාරයත් අපිට පැහැදිලි. කෙටි භාෂා ශෛලියක් වුණත් හරි හොඳයි. අපි යමු මේ ආකාරයට ඔබට පුළුවන් පිටු අංකයත් එක්ක සම්පූර්ණ කරන්න. පිටු අංක 41මයි ඒකත් තියෙන්නේ. හරි? පිටු අංක 41. හරි. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කතාව පිළිබඳ පූර්ණ වශයෙන් ඉදිරිපත් මුළු කතාවම ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ උපතේ සිට අවසානයේ ස්වර්ගාරෝහණය දක්වා මුළු කතාවම තියෙන පරිච්ඡේද 26ක්. ඒතර මුළු මිනිස් සංගතියේම ශ්‍රේෂ්ඨතම ගුරුවරයා ලෙස තමයි පෙන්නන්නේ. ශ්‍රේෂ්ඨ ඒ කියන්නේ ඉගෙනීම් වලට වැඩි අවධානයක් දෙන්නේ. දේශන පහක් ඔස්සේ. එකම ජුදා ජාතිකයන් හැදුවීම නිසා ජුදා භාෂා විලාසයක් තමයි. ජුදා මිනිසුන්ට නෙවෙයි කියන්නේ. මම කියන්නේ මෙයාගේ දෘෂ්ටි කෝණය බලපුවම ඕකේ. ජේසුස් වහන්සේගේ නාමයේ දෙන හැම අවස්ථාවකදීම ස්වර්ගයේ කියන්නේ පරාක්‍රමයානෝ කියන්නේ ගෞරවාන්විතවයි යොදවන්නේ. දෙවියන් වහන්සේගේ නාමයේ යෙදෙන හැම අවස්ථාවකම ස්වර්ගය කියන්නේ පරාක්‍රමයානෝ. මොකද ජුදා මිනිසු දේව නාමය උච්චාරණය කරේ නෑ. මම ඉදා කිව්වේ අදෝනායි කියන නාම නේද? නාමය ඒ කියන්නේ තුත්ත පූජකේ අවුරුද්දට එක සැරයක් නිහඬව. ඒ තරම් දේව නාමයට ගෞරවාන්විතව සැලකුම් නිසා තමයි මේ ආකාරයට ඉදිරිපත් කරන්නේ. ඒතර සිංහාසනයේ ඉදිරි බව පැවසීමට තේජශ්‍රීය කියලා තමයි. තේජශ්‍රී. ඒතකොට මේ තේජශ්‍රී පැමිණෙන කාල මොකද වෙන්නේ? මහිමාන්විත සිංහාසනයේ වැඩ හිඳින කියලා තමයි ජේසුස් මේ පෙන්ලා දෙන්නේ. සුදු මතේතුමා ගෞරවාන්විතව භාෂාව යොදවනවා. දෙවියන් වහන්සේට හෝසානා වෙනුවට උසස් තැනී හෝසානා කිය උසස් තැන. දෙවියන් වහන්සේ වෙනුවට කිව්වේ උසස් තැන. දැන් මේ නාමය කොයිතරම් ගෞරවාන්විතව ලේඛනගත කරාද කියන එක අපිට පැහැදිලි වෙනවා. මේ ලේඛන ශෛලිය දිහා බලන්න. ඒකම දෙවියන් වහන්සේගේ නාමයේ භාවිතා කළේම නෑ. ඒ සඳහා උපක්‍රමයේදී. මොකද්ද? කර්මකාරක වගන්තියකින් තමයි තම ලේඛන ශකලා ඉදිරිපත් කරන්නේ. කොහොමද බලන්න? කොහොමද අපි ඒක වාක්‍යයක් බලමු. දැන් බලන්න ශෝක වන්නෝ භාග්‍යවන්තය. ඔහු සැනසීම ලබන. දැන් මේක කර්මකාරක වගන්තියක් විදියටයි ඉදිරිපත් කරන්නේ භාග්‍ය. දැන් ඒකේ අර්ථය මොකක්ද? අර්ථය ඔයගොල්ලන්ගේ පොතේම තියෙන අවසාන ටික අපි දැන් මේ ඉන්නේ අන්තිම කොටසේ ඉන්නේ. මේ සුදු මතේතුමා කොහොමද ගෞරවාන්විතව දෙවියන් වහන්සේව කර්මකාරක වගන්තියක් ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ. අර්ථය මොකද්ද? මෙම ජීවිතයේ ශෝකය ඇති අයව දෙවියන් වහන්සේ සනසනවා කියලා සුදු මතේතුමා පෙන්නලා තියෙනවා. ඒ ආකාරයට ඔබට තියෙනවා ඉතිරි ටික සම්පූර්ණ කරන්නට ඕනේ. ඉතින් දැන් කාලයක් හරි මම
ටිකක් අද වේගෙන් කළා අපහැදිලි තැනක් තියෙනවා නම් කිව්වත් කමන්නේ. මොකද මම මුලදීම කිව්වා වගේ මම දන්නවා අද ලොකු ප්‍රමාණයක් තියෙනවා ඔබට ආවරණය කරන්න. හැබැයි සුවිශේෂකවල දෙදෙනයි සමදර්ශක සුවිශේෂ. නමුත් සියල්ලම මම සාකච්ඡා කරා ඔබේ විර්ෂයේ නිර්දේශයට අනුව. අපහැදිලි තැනක් තියෙනවා නම් මකින් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් අද පාඩම සම්බන්ධව. ටීචර් මට දැනගන්න පුළුවන්ද අපිට විභාගයේදී බයිබල් පාඩ ලියන්න එන්න පුළුවන්ද කියලා? කවදාවත් නෑ පුතේ. එහෙමනම් අහන්නේ නෑනේ මේ පාස් පේපර්ස් බලන්න කවදාවත් එහෙම බයිබල් පාඩ අපෙන් අහන්නේ. අපිට තියෙනවා නම් හොඳයි. දැන් බලන්න ලෙවි කැඳවීම මතකයෙන්ම තියෙනවා නම් මෙහිවත් මතෙව්ගේ කැඳවීම මතෙව් 9. එතකොට සුදෝ මාක්තුමා ඒක ලේසියන ක්‍රියා පොතේ තියෙනවා මාක්තුමාගේ නම. ක්‍රියා 12. දැන් මේ වගේම මතකයෙන් ලියනවා නම් වඩා හොඳයි. එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ මං හිතන්නේ. ඔබෙන් තරම් මතකයක්. දන්නවනම් මේක හොඳයි නේ අපි ළමයි ඉදිරියට ගිහලා කතා කරද්දී ඒක ලොකු අපි යමක් දන්නව නේද? ඒක අපි දේ වචනේ තුල ඉන්නේ නේ අපි. අන්න ඒ වගේ දේවල්වත් මතක තියාගන්න පුළුවන් නම් ටික ටික ගොඩාක් හොඳයි ගුරුවරු වශයෙන්. මම විභාගෙනේ මේ ටාගට් කරන හැමතිස්සෙම ඔබ දරුවන් ඉදිරියට යන හොඳ දහම් ගුරුවරයෙක්. පාරිණත ගුරුවරයෙක් වශයෙන් මම ඔබව පුහුණු කරා. මගේ අරමුණ ඒකයි 50% ඔබව පුහුණු කරන එක. ළමයි ඉදිරියට යන්න. විභාගයේ 50%ක් ටීචර් ඔව් මම ගිය සතියේ මට ක්ලාස් එකට එන්න බැරුණා රෙකෝඩින් එකක් දාන්න පුළුවන් වේද? අපි පුතේ YouTube එකෙන් මේ දාලා තියෙනවා. මට මෙසේජ් එකක් හරි ඉවුවොත් මම ඒක දාන්නම්. නැත්නම් YouTube එකේ දාලා තියෙනවා දැන් ඔයගොල්ලන්ගේ මේ කරපු දේශන තුනම. සාදට කෝල් කරත් දෙයි. නැත්නම් මගේ නම්බර එක දාන්නවා නම් මට කෝල් කරත් මම ඔබට දාන්නම්. ඒක ගිය සතියේ අපි කරපු පාඩම. ටීචර් නම්බර එක පොඩ්ඩක් මම දැන් ටයිප් කරලා දාන්නම්. එතකොට ඒ නම්බර එකට මට මෙසේජ් එකක් WhatsApp කළොත් මම ඔබට WhatsApp එකෙන් දාන්නම්. ගිය සතියේ මේ කරන ලද පාඩම. ටීචර් thank you. මිස් පුළුවන් නම් එයා ආපු අර ලින්ක් එක ගෲප් එකට දාන්න පුළුවන්ද? මම ගෲප් එකට එක්ක දාන්නම්. ඒතර ඔක්කොටම හම්බෙනවනේ නේද? හරි මම ගෲප් එකට දාන්නම්. ඒක ගොඩාක් හොඳයි. හොඳ යෝජනාවක්. අපි එහෙම කරමු. Okay මිස් thank you. පුළුවන් තරම් ලියන්න ප්‍රශ්න හද ලියන්න. එතකොට ඔයගොල්ලන් විභාගයට සූදානම් වෙනවා. මමත් ගොඩාක් වැඩ කරන කෙනෙක් පුතේ මේ සතියේම අපිට තිබුණා ගුරුවරුන්ගේ වැඩ ගොඩාක් කරන රාජකාරී යාළගේ ඉගෙනුම් ඉගෙනීමට මේ අක්‍රම අධීක්ෂණය කළ වාර්තා හදලා සපයන්න ඒවා ගොඩාක් වැඩ තිබුණා පුතේ. ඉතින් ඒ වාසි ඉතින් මේවත් කරගෙන යනවා. ඔබටත් උදව් කරනවා. ලොකු වගකීම් ගොඩක් එක්ක අපි වැඩ කරන්නේ. ඔබටත් උදව් කරනවා. තව මොනවාද ප්‍රශ්න තියෙනවද? මම දන්නවා මම චුට්ටක් වේගෙන් ගියා කියන එක. නමුත් අපහැදිලි තැනක් තිබුණා නම් හැබැයි සීමා වුණා. මොකද මීට වැඩි ගොඩාක් කරුණු තියෙන ඔයගලගේ පෙළ පොත්වල 6 ඉඳලා 11 දක්වා 13 උසස් පෙළ පොත්වල ගොඩාක් කරුණු තියෙනවා. ඉතින් ඔයගලට දැනුම ඕනේ නම් ඒ පිළිබඳව ඔයගලට දැනුවත් වෙන්න පුළුවන්. කරුණු බලා ගන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්. මේ වගේ ආසාවක් හිතුනාම ඉතින් ඔයගලන්ටත් හිතෙනවා ඉගෙන ගන්න නේද? දේවධර්ම නිකේතනයට ගියා නම් ගොඩාක් ඔයගලන්ට අවුරුදු 4ක පාඨමාලාවක් උපාධියකුත් ලැබෙනවා. ඉතින් ගොඩාක් ගැඹුරින් හදාරන්න පුළුවන්. දැම්මම ඉගෙන ගන්න. ඒක ඔයගලන් හරි සන්නද්ධයි ළමයි ඉදිරි. තව මොකද ප්‍රශ්නයක් නැත්නම් අපි යාඥාවක් කියමු. කවුරුරි දරුවෙක් දහම් ගුරුවරයෙක් යාඥාවක් කියනවා නම් මම ගොඩාක් සන්තෝෂයි. ඔබයි දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න. පටන් ගමුද? කවුරුරි කියනවා නේද ස්තුති යාඥාව? හොඳයි. පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රින්තු සාන්තුගේ නාමෙන් ආමෙන් ජේසු. කියන්න බය වෙන්න එපා. කවුරු හෝ ස්තුති ආඥාවක් ජේසුට කියන්න. ආදරේ දෙවි පියාණනි, ඔබ වහන්සේ අපට කියලා දුන්නා වූ මේ සියලුම කරුණු අපගේ
මතක ශක්තිය තබා ගැනීමටත් අද දින අපට මේ දේශනාව මගින් අපට මේ කරුණු පැහැදිලිව කියලා දුන්න ෆීෂියා ගුරු මහත්මියවත් ආශිර්වාද කරන ලෙස අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නෙමු. මේ අපට දුන්න මේ ඔබ වහන්සේගේ ප්‍රඥාව ඔබ වහන්සේගේ ඒ සියලුම වරම් ලබා දුන්නට ස්තුතියි. නමෝ මරියනි ප්‍රසාද පුණ්‍යවන්තේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ශ්‍රීනත්‍රේන ආශිර්වාද ලැබී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රීසේ ඵලයේ ජේසුස් ආශිර්වාද ලැබුවේ සාන්තමණී දේවමෑණියනි පාපී වපුසා දැනුත් අපේ මාර්ගයේ යාඥා මැද ආමේන්. පිතාගේ පුත්‍රයාගේ ස්පීරිතු සාන්තුගේ නාමයෙන් ජේසුස්